හොඳයි සුබ දවසක් සියලු දෙනාටම. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් සඳහා ආධුනිකව අලුතෙන් මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටම උපකාරයක් කියලා හිතාගෙන තමා මේක ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් ඒක නිසා අපි සරලව මේක කතා කරන්න කැමති බේසික් අවස්ථාවේ ඉඳලා කොහොමද මේ බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක නිසා අපිට වැදගත් වෙනවා අපි මේ කරන ව්‍යාපාරය මොකක්ද? මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය වෙන්නේ මොකක්ද? මේ හැම දෙයක් ගැනම අපි සරලව සිංහලෙන් අපි කතා කරන්න කැමතියි. ඉතින් විශේෂයෙන්ම බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් එක්ක ආධුනිකව සම්බන්ධ වෙන ගොඩක් අය තැන් තැන්වල දකින වීඩියෝස් ස්ට්‍රැටජිස් ඒ දිහා බලලා තමන් රියල් මනි දාලා ට්‍රේඩ් කරන්න ගිහිල්ලා තමන්ගේ මුදල් නැති කරගන්නවා. ඉතින් ඒ අය දන්නේ නැහැ මොකක්ද මේ ලෝක මූල්‍ය වෙළඳපොළ කියන්නේ, අපි මේ බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් කියන්නේ මොකක්ද, මේක ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද, ඒ කිසිම දෙයක් දන්නේ නැතුව මේකත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ මුදල් නැති කර ගන්නවා. ඉතින් අපි සරලව කතා කරමු මොකක්ද මේ ලෝක මූල්‍යමය වෙළඳපොළ, මොකක්ද මේක වෙන ක්‍රියාකාරීත්වය, ඇයි අපිට මේකෙන් සල්ලි ලැබෙන්නේ, මේ හැම දෙයක් ගැනම අපි සරලව කතා කරන්න කැමතියි. ඉතින් රියල් මනි දාලා ට්‍රේඩ් කරන සමහර අය පවා අහලා තියෙනවා මගෙන් ඇත්තටම ඇයි අපිට මෙහෙම සල්ලි ගෙවන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි යන ගමන පැහැදිලි වෙන්න නම් අපි ඒ දේ ගැන අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් මාකට් එකේ වෙන්නේ මොකක්ද කියලාවත් නොදැනුවත්ව මේකත් එක්ක වැඩ කරන්න යනවා කියන්නේ අපි යන ගමන අපැහැදිලි කියන එක. අපි කල්පනා කරා ඔබ සෑම සියලු දෙනාටම මුල සිට සරලව හැම දෙයක් ගැනම කතා කරන්න account හදන තැන ඉඳලම මේකේ හැම දෙයක් ගැනම සරලව අපි ඔයාලට මේක අලුතෙන් සම්බන්ධ වෙන අය වුණත් ඒ වගේ දැනට මේකත් එක්ක සම්බන්ධ වෙලා බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් එක්ක වැඩ කරන අය වුණත් මේක බලන්න, මුල ඉඳලා බලන්න හැම දෙයක්ම අපි සරලව කතා කරන්න කැමති. මේ අපි කරන ව්‍යාපාරයේ මොකක්ද සිද්ධ වෙන්නේ, මේ හැම දෙයක් ගැනම කතා කරලා සාර්ථක ට්‍රේඩර් කෙනෙක් බිහි කරන්න පුළුවන් අවශ්‍ය දැනුම හැම දෙයක්ම අපි මේකත් එක්ක කතා කරන්න කැමතියි. මේකත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔබට වීඩියෝ එකක් දැම්මහම ඒ බැලීමේ හැකියාව අවස්ථාව තියෙන නිසා. හොඳයි. ලෝක මූල්‍යමය වෙළඳපොළ. ඉතින් අපි බලමු මොකක්ද මේ ලෝක මූල්‍යමය වෙළඳපොළ කියන්නේ කියලා. මොකද අපි මෙතනින් ඉස්සරහට කරගෙන යන වැඩ කටයුත්ත, සම්බන්ධතාවය, ගනුදෙනු මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ලෝක මූල්‍යමය වෙළඳපොළ හරහා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යෙන් දැනගත යුතු වෙනවා මොකක්ද මේ ලෝක මූල්‍යමය වෙළඳපොළ කියන්නේ කියලා. ඉතින් ලෝක වෙළඳපොළෙහි දිනක ආදායම ඩොලර් බිලියන ගාණක් වෙනවා. ඉතින් ඔබට අවශ්‍ය වෙන්නේ ඩොලර් බිලියන ගාණක්, බිලියනයක් කියන්නේ මොනතරම් ලොකු විශාල මුදල් ප්‍රමාණයක්ද කියලා. ඉතින් ලෝක වෙළඳ මාකට් එකේ එපමණ මුදල් ප්‍රමාණයක් දිනකට ඩොලර් බිලියන ගණන් වලින් හුවමාරු වෙනවා. ඉතින් ඒ වගේම ලෝක මූල්‍යමය වෙළඳපොලේ දිනක මුදල් හුවමාරු වෙනවා ඩොලර් ට්‍රිලියන ගානකින්. ඉතින් ඒක නිසා ඔබ අවබෝධ කරගන්න ඔබ මේ සම්බන්ධ වෙලා වැඩ කරන්න යන්නේ මොන වගේ ව්‍යාපාරයක් එක්කද කියලා. ඉතින් අපි බලමු මේ ලෝක මූල්‍යමය වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය, මේකේ සැකැස්ම කොහොමද මේකේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කියලා. හොඳයි. ඉතින් ඔබට පේනවා වර්ල්ඩ් මාකට් එක, ලෝක මූල්‍යමය වෙළඳපොළ. ඉතින් මේකේ ලොකු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඉතින් අපි සරලව මේ දේවල් ගැන කතා කරමු. ලෝකයේ ප්‍රධාන කලාප 4කින් තමයි මේ ලෝක මූල්‍යමය වෙළඳපොළ පාලනය වෙන්නේ. ඔබ නිවැරදි වේ දේවල් අවබෝධ කරගත යුතුයි.
ලෝක මූල්‍යමය වෙළඳපොළ ලෝකයේ ප්‍රධාන කලාප 4කින් පාලනය වෙනවා. ප්‍රධාන ආයතන 4කින්. එකක් සිඩ්නි, ටෝකියෝ, නිව්යෝක්, ලන්ඩන් ඔය කලාප 4න් තමා මේ ලෝක මූල්‍යමය වෙළඳපොළ එකක් විදිහට වැඩ කරන්නේ. ලෝකයේ තියෙන සෑම බැංකුවක්ම ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ තිබෙන සෑම බැංකුවක්ම මේ ලෝක මූල්‍යමය වෙළඳපොළට සම්බන්ධ වෙනවා මේ ප්‍රධාන කලාප 4 ඔස්සේ. ඉතින් අපි නොදැනුවත් වුණාට ලංකාවේ තියෙන සෑම බැංකුවක්ම පවා මේ කලාප 4 ඔස්සේ මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඇයි මේ බැංකු මේ ඒ රටවල බැංකු මේ කලාප 4 ඔස්සේ ලෝක මූල්‍යමය වෙළඳපොළට සම්බන්ධ වෙන්නේ? ඒකට හේතුව තමා තම රටවල මුදල් ලේකක ලෝක මූල්‍යමය වෙළඳපොළ හරහා තමයි හුවමාරු වෙන්නේ. ඒ කියන්නේ සියලුම මුදල් ලේකක මෙහිදී තමයි මේ කලාප 4 ඔස්සේ හුවමාරු වෙන්නේ. ඉතින් ඒක නිසා තමා මේ කලාප 4 ඔස්සේ මේ ලෝකේ තියෙන සෑම බැංකුවක්ම කලාප 4 ඔස්සේ මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක එකතු වෙලා වැඩ කරන්න වෙන්නේ. මේ ලෝකයේ බැංකු වලට අමතරව තවත් දේවල් මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙනවා. ලෝකයේ තියෙන ලොකු කම්පැනිස්, ආයතන, කර්මාන්ත. ඉතින් මේ දේවල් ඍජුවම මේ ලෝක මූල්‍ය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙනවා. ලෝකයේ බලවත් ගොඩක් ධනය තියෙන ඉන්වෙස්ටර්ලා මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අයගේ මුදල් යොදවලා. ඒ වගේම තමා මේ බ්‍රෝකර්ස් ආයතන මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ මුදල් හුවමාරු කටයුතු සිද්ධ කරනවා. ඉතින් මුලදී සාමාන්‍ය අපිට මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අපිට පසුව මේකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. සාමාන්‍ය පුද්ගලයෙකුට මේකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් සාමාන්‍ය ඩොලර් ලක්ෂ 2-3ක්වත් තියෙන්න ඕනේ මේකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඔබට තේරෙනවා ඩොලර් ලක්ෂයක් 2ක් කියන්නේ මොනතරම් විශාල මුදල් ප්‍රමාණයක්ද කියලා. ඉතින් අපි වගේ සාමාන්‍ය අයට මේ ලෝක මූල්‍ය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් කොහොමද අපි මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ? අන්න මෙන්න මේ බ්‍රෝකර්ස්ලා හරහා තමා අපි මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්නේ. නොයෙක් බ්‍රෝකර්ස් ආයතන තියෙනවා. ඉතින් අපි බැලුවොත් binary.com, ඒ වගේම IC Market, Olympic Trader, IQ Option, ඒ වගේම FBS, IC Market ඔය විදිහට නොයෙක් බ්‍රෝකර් ආයතන තියෙනවා binary option වලට වගේම forex වලට අදාළව. අන්න ඒ බ්‍රෝකර්ස්ලා හරහා තමා අපි මෙන්න මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්නේ. මෙයාලා ඩිරෙක්ට් ලොකු මුදල් වලින් මේකත් එක්ක සම්බන්ධ වෙනවා. මෙයාලගේ මේ ප්‍රධාන ගිණුමේ අතුරු ගිණුම් විදිහට අපිට මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි වගේ අයට අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ වගේ බ්‍රෝකර්ස්ලා හරහා තමයි. ඉතින් ඒ නිසා ඔබ නිවැරදිව අවබෝධ කරගන්න අපි කොහොමද මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් ඔබට යම් අවබෝධයක් වෙන්න ඇති මේ ලෝක මූල්‍යමය වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඒ වගේම අපි කොහොමද මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න කියලා. ඉතින් සරලව කතා කරොත් මේ දේ තමා කතා කරන්න තියෙන්නේ. මේ පිළිබඳව සරලව වටහා ගන්න ඒ ටික ප්‍රමාණවත් අපි මේ කරන ව්‍යාපාරයට අදාළව. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. අපි දැනගෙන ඉන්න ඕනේ අපි මේ කරන සම්බන්ධ වෙලා වැඩ කරන ව්‍යාපාරයේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ, මේකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. දැන් ඔබ දන්නවා ලෝක මූල්‍යමය වෙළඳපොළ මේකයි. අපි සම්බන්ධ වෙන්නේ කොහොමද මේ ලෝක මූල්‍යමය වෙළඳපොළට කියලා. හොඳයි.
ඉතින් අපිට මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක හරහා සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් අපේ ශ්‍රී ලංකාවේ රුපියල් වලින් මේකත් එක්ක වැඩ කරන්න බෑ. ඉතින් මේ ලෝක වෙළඳපොලේ ක්‍රියා කරන ප්‍රධාන මුදල් ඒකකයකට අපේ රුපියල් කන්වර්ට් කරලා තමයි අපි මේකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඔබ ඒ ගැන දන්නවා. ඉතින් අපි බලමු මේ ලෝක මූල්‍යමය වෙළඳපොලේ ප්‍රධානම මුදල් ඒකක හතරක් තියෙනවා. ප්‍රධානම මුදල් ඒකක හතරෙන් පළවෙනි ස්ථානයේ තියෙන USD. ඉතින් ඒක ඔබ දැනගන්න. ඒ වගේම තමයි දෙවෙනි ස්ථානයට තියෙන්නේ EUR. ඒ වගේම තුන්වෙනි ස්ථානයට GBP. ඒ වගේම JPY Japan Yen. මේ කරන්සිස් හතර තමයි ප්‍රධාන කරන්සිස් හතර. ලෝක මූල්‍යමය වෙළඳපොලේ ක්‍රියාකාරීත්වයට මුදල් හුවමාරු වන ප්‍රධාන කරන්සිස් හතර තමයි මේ USD, ඒ වගේම EUR, ඒ වගේම GBP, ඒ වගේම JPY. ඉතින් අපි මේ USD අපේ ශ්‍රී ලංකන් රුපියල් මේ USD වලට කන්වර්ට් කරලා තමයි අපි බ්‍රෝකර්ස්ලා හරහා මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබ මෙතනදී සරලව අවබෝධ කරගන්න මේ USD මුදල් ඒකකයට හරි UR මුදල් ඒකකයට හරි GBP මුදල් ඒකකයට හරි JPY මුදල් ඒකකයට හරි යම් කිසි සිදුවීමක් එනවනම් අන්න ඒ සිදුවීම ඒ නිවුස් එක මේ මුළු මහත් මූල්‍ය වෙළඳ පොළටම බලපානවා. ඉතින් ඔබ හිතන්න මේ USD මුදල් ඒකකයට මොකක් හරි නිවුස් එකක් යම් සිදුවීමක් වෙනවද මේ මුළු මහත් මූල්‍ය වෙළඳ පොළටම මේ නිවුස් එක අදාළ වෙනවා. ඉතින් ඔබ සරලව මතක තියාගන්න මේ ප්‍රධාන කරන්සිස් හතරට මේවට බලපාන සිදුවීමක් මුළු මහත් මූල්‍ය වෙළඳ පොළටම බලපානවා කියන කාරණාව. මූල්‍යමය වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය. මේ මූල්‍යමය වෙළඳපොලේ මුදල් ඒකකවල වෙනස් වීම වලට මේ මුදල් ඒකකවල ඉහළ පහළ යෑම් වලට හේතු වන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. එකක් ගැනුම්කරුවන්, ඒ වගේම විකුණුම්කරුවන්. ඒ වගේම මේ දෙකට සමානව තවත් වෙන සිදුවීම් දෙකක් තමයි මේ ඉල්ලුම සහ සැපයුම. ඉතින් ඔබ මේ දේවල් නිවැරදිව අවබෝධ කරගන්න අවශ්‍යයි. මොකද අපි මේ එකතු වෙලා වැඩ කරන්න යන ව්‍යාපාරයේ binary option forex මේ සම්බන්ධ බේසික් දැනුම අනිවාර්යෙන් ඔබට අවශ්‍ය වෙනවා. මේකත් එක්ක අපි ඉදිරියට වැඩ කරගෙන යනවා නම්. ඉතින් ඒක නිසා තමයි අපි මේ දේවල් සම්බන්ධ පියවරෙන් පියවර සරලව ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ලෝක මූල්‍යමය වෙළඳපොලේ මුදල් ඒකකවල වෙනස් වීම වලට බලපාන ප්‍රධානම හේතු හතර තමයි ගැනුම්කරුවන්, ඒ වගේම විකුණුම්කරුවන්, ඒ වගේම තමයි ඉල්ලුම සහ සැපයුම. ඔබ හිතන්න USD මුදල් ඒකකය හැම තප්පරයක් පාසාම වෙනස් වෙනවා. අගය ඉහළ පහළ යනවා. ඒ අගය ඉහළ පහළ යාමට හේතුව තමයි මේ ගැනුම්කරුවන්, විකුණුම්කරුවන්, ඒ වගේම ඉල්ලුම සහ සැපයුම. ඉතින් ඔබ හිතන්න මේ USD මුදල් ඒකකයේ මිල ඉහළ යන්නේ, අගය ඉහළ යන්නේ මේ ගැනුම්කරුවන් වැඩි නිසා, ඉල්ලුම වැඩි නිසා. ඉතින් යම්කිසි භාණ්ඩයක හෝ වේවා ඒකට ගැනුම්කරුවන් වැඩි නම්, ඉල්ලුමක් වැඩි නම් ඒ භාණ්ඩයේ හෝ ඒ යම් දෙයක අගය ඉහළ යනවා, මිල ඉහළ යනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ හිතන්න මේ USD මුදල් ඒකකයට ඉල්ලුම වැඩි, ගොඩාක් ඉල්ලුම තියෙනවා. ඒ වුණාට ඒ ඉල්ලුම තරමට සැපයුමක් නැත්තම් නේද? යම්කිසි භාණ්ඩයක හෝ වේවා ඉල්ලුම තියෙන තරමට සැපයුමක් නැත්තම් අන්න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? අන්න මේ USD මුදල් ඒකකයේ වටිනාකම අගය තව තවත් ඉහළ යනවා. එතකොට ගැනුම්කරුවන් වැඩි වෙනවා. ඉතින් ඔබ අවබෝධ කරගන්න ඕනේ මෙතනදී වටිනාකම අගය ඉහළ පහළ යන්න හේතුව ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඉතින් දැන් ඔබ දන්නවා USD මුදල් ඒකකයේ ගැනුම්කරුවන් වැඩි නම්, ඉල්ලුම වැඩි නම්
මේ මුදල් ඒකකයේ ඉහළ යනවා. ඒ වගේම ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩුයි නම් ඒත් තව තවත් මේ USD මුදල් ඒකකයේ වටිනාකම ඉහළ යනවා කියලා. හොඳයි. ඒ මුදල් ඒකකයේ ඉහළ යෑමට අදාළව අපි බැලුවේ. දැන් අපි බලමු මුදල් ඒකකයේ පහළ යන්න මොකක්ද බලපාන හේතුව කියලා. මුදල් ඒකකයක් පහළ යන්න හේතුව තමා ගැනුම්කරුවන් නැතිවීම. දැන් ඔබ දන්නවා මුදල් ඒකකයේ ඉහළ යන්න හේතුව තමා ගැනුම්කරුවන් වැඩිවීම. ගැනුම්කරුවන් අඩු වෙනවා කියන්නේ මොකක්ද? මුදල් ඒකකය පහළ යනවා. එතකොට ඉදිරියට එන්නේ කවුද? අන්න විකුණුම්කරුවන්. එතකොට යම් කිසි මුදල් ඒකකයක විකුණුම්කරුවන් වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? අන්න ඒ මුදල් ඒකකය පහළ යනවා. ඒ වගේම ඔබ හිතන්න USD මුදල් ඒකකයට ඉල්ලුමක් නැතුව සැපයුම වැඩි වුණොත් මොකද වෙන්නේ? අන්න ඒ අවස්ථාවේදීත් මොකද වෙන්නේ? USD මුදල් ඒකකයට තියෙන අගය මිල පහළ යනවා. ඉල්ලුමක් නැහැ. ඒ වුණාට ඕන තරම් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී මුදල් ඒකකය පහළ යනවා. අන්න ඒ අවස්ථා දෙක ගැන ඔබ නිවැරදිව අවබෝධ කරගත යුතුයි. මොකක්ද? යම්කිසි මුදල් ඒකකයක් ඉහළ යන්නේ ගැනුම්කරුවන් වැඩි නම් ඒ මුදල් ඒකකයට ඉල්ලුම වැඩි නම් ඒ අවස්ථාවේදී මාකට් එක බයි වෙනවා. මාකට් එක ඉහළට යනවා. ඒ වගේම තමයි යම් අවස්ථාවක මාකට් එකේ ගැනුම්කරුවන් නැතුව විකුණුම්කරුවන් වැඩි නම් විකුණුම්කරුවන් ඉදිරියට එනවා නම් ඒ අවස්ථාවේදී මාකට් එක සෙල් වෙනවා. මාකට් එක පහළට ගමන් කරනවා නේද? එතකොට වෙන්නේ ඉල්ලුමක් නැතුව සැපයුම වැඩි වෙනකොට මාකට් එක ඩවුන් වෙනවා. ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වෙනකොට මාකට් එක අප් වෙනවා. මාකට් එක ඉහළට ගමන් කරනවා. ඉතින් ඒ දේවල් ඔබ නිවැරදිව අවබෝධ කරගන්න. හොඳයි. ඒ වගේම තමයි ඔබ අවබෝධ කරගන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඔබ හිතන්න USD හෝ වේවා යම්කිසි මුදල් ඒකකයක්. ගැනුම්කරුවන් වැඩි වෙලා ඉල්ලුම වැඩි වෙලා මාකට් එක ගොඩක් ඉහළට යනවා. ගොඩාක් ඉහළට යනවා. අන්න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? අන්න ගැනුම්කරුවන් වැඩි වෙලා දැන් මේකේ මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අන්න දැන් මිල ගොඩාක් ඉහළ ගියාට පස්සේ මොකද වෙන්නේ? ගැනුම්කරුවන් ලොකු මුදලක් දීලා මේක ගන්නෙ නැහැ. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ගැනුම්කරුවන් මොකද කරන්නේ? පස්සට ගිහිල්ලා විකුණුම්කරුවන් ඉදිරියට එනවා. අන්න මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ගැනුම්කරුවන් මේ මුදල් ඒකකය ගන්නෙ නැහැ. මොකද ගොඩාක් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. දැන් ගැනුම්කරුවන් ගන්නේ මේ මුදල් ඒකකයේ මිල පහළ ගිය අවස්ථාවකදී. දැන් මුදල් ඒකකයේ මිල ඉහළ ගිහිල්ලා තියෙන නිසා මොකද වෙන්නේ? විකුණුම්කරුවන් ඉදිරියට එනවා. අන්න මාකට් එක අප් වෙලා තියෙන්නේ ගොඩාක්. එතකොට විකුණුම්කරුවන් මොකද කරන්නේ? මේක සෙල් කරන්න පටන් ගන්නවන්න. එතකොට මාකට් එකේ අගය පහළට එනවා. ඒ වගේම තමයි ඔබ අවබෝධ කරගන්න ඕනේ විකුණුම්කරුවන් මොකද කරන්නේ? සෙල් කරලා මාකට් එක ගොඩාක් පහළට එනවා. එතකොට මොකද වෙන්නේ? USD මුදල් ඒකකයේ හෝ වේවා වෙනත් මුදල් ඒකකයේ හෝ වේවා දැන් මාකට් ප්‍රයිස් එක ගොඩාක් පහළ බැහැලා තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? දැන් මාකට් එක ගොඩාක් පහළ බැහැලා නම් තියෙන්නේ ගැනුම්කරුවන් නැවතත් ඉදිරියට එනවා. මොකද දැන් මේකේ අගය ගොඩාක් පහළ බැහැලා තියෙන. දැන් මේ අයට ප්‍රොෆිට් එකක් ලාභයක් ගන්න නම් මේ අය මොකද කරන්නේ? මාකට් එකේ අගය ගොඩක් පහළ ගිය අවස්ථාවකදී ගැනුම්කරුවන් ඔන්න මුදල් ඒකකය ගන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? අර පහළ ගියපු මුදල් ඒකකය නැවත බයි වෙන්න පටන් ගන්නවා. ඉහළ යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ කාරණාවන් ගැන ඔබ සරලව අවබෝධ කරගන්න. ඉතින් මේ ආකාරයට තමයි යම්කිසි මුදල් ඒකකයක ඉහළ පහළ යෑම සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා මුදල් ඒකකයක මේ ලෝක මූල්‍යමය වෙළඳපොලේ. හොඳයි. ඒ වගේම තමා වෙළඳපොළ වෙනස් වීමට බලපාන හේතු. මාකට් නිවුස්. මේ ලෝක මූල්‍යමය වෙළඳපොළ වෙනස් වීමට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ දෙත්. යම්කිසි මුදල් ඒකකයකට අදාළ රටේ සිදුවෙන සිදුවීම් එක්ක ඒ බලපාන හේතුත් එක්ක මේ ලෝක මූල්‍යමය වෙළඳපොළ වෙනස් වෙනවා. අපි මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් ඒ මුදල් ඒකකවලට අදාළ
නිවුස් රේට් කරන්න නිවුස් බලන්න අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් වලට ගොඩාක් සයිට් තියෙනවා investing.com මේ වගේ ගොඩක් සයිට් තියෙනවා අපිට පහසුවෙන් ඒ මාකට් නිවුස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරනවා. ඉතින් අපි සරලව දැනගෙන ඉමු මේ මාකට් එක වෙනස් වීමට වෙළඳපොළ වෙනස් වීමට බලපාන හේතු මොනවද කියලා. යම්කිසි මුදල් ඒකකයකට අදාළ රටේ ආර්ථික සිදුවීම්, දේශපාලනික සිදුවීම්, සමාජීය සිදුවීම්, ඒ වගේම ස්වභාවික සිදුවීම් ප්‍රධාන වශයෙන් බලපානවා මේ මුදල් ඒකකයේ වෙනස් වීමට. ඉතින් ආර්ථික සිදුවීම් කොහොමද මුදල් ඒකකයකට බලපාන්නේ? ඉතින් ඔබ දන්නවා මේ මුදල් ඒකකයට අදාළ රටේ බැංකු පද්ධතිය මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, ඒ වගේම ඒ රටට අදාළ ණයගත්තු ඒ දේවල් සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් වුණොත්, ඒ වගේම ඒ රටට අදාළ විශාල කුමක් හෝ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ වගේ යම් දෙයක් වුණොත් යම්කිසි ආර්ථික ප්‍රබල වශයෙන් බලපාන යම්කිසි ආර්ථික සිදුවීමක් වුණොත් අන්න ඒ රටට අදාළ මුදල් ඒකකයට ඒක බලපානවා ඉහළ පහළ යන්න. ඒ වගේම තමයි යම්කිසි දේශපාලනික සිදුවීමක් වුණොත්. ඔබ හිතන්න ජනාධිපතිවරණයක් මොකක් හෝ ඡන්දයක් අන්න ඒ වගේ අවස්ථාවලදී මේ මාකට් එක වෙනස් වෙනවා. දේශපාලනික තීන්දුව తీරන, ඒ වගේම බදු අයවැය වෙනස් වීම, අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ රටට අදාළ මුදල් ඒකකය යම්කිසි ලොකු වෙනසකට බලපානවා. ප්‍රධාන වශයෙන් මේ හතරෙන් ආර්ථික සිදුවීමත් ඒ වගේම දේශපාලනික සිදුවීමත් මගින් ඒ රටට අදාළ මුදල් ඒකකයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමාජීය සිදුවීම් සහ ස්වාභාවික සිදුවීම්. ඉතින් ඔබ හිතන්න සමාජීය සිදුවීම් වශයෙන් ඒ රටේ මොකක් හෝ යුද්ධයක්, ගැටුමක්, ඒ වගේම සමාජීය වශයෙන් මොකක් හෝ රෝගයක්, අන්න ඒ වගේ අවස්ථාවලදී සමාජීය වශයෙන් යම්කිසි ලොකු සිදුවීමක් වෙනවා. අන්න ඒ අවස්ථාවලදී ඒ රටේ මුදල් ඒකකයට ඒ බලපෑම ඇති වෙනවා. ඒ වගේම ස්වභාවික සිදුවීම් කුමක් හෝ විශාල වශයෙන් ස්වභාවික ව්‍යසනයක්, සුනාමියක්, ඒ වගේම කුණාටුවක්, ජලගැලීමක් ඒක රටටම දැනෙන ලොකු දෙයක් විදිහට බලපෑවොත් අන්න ඒ රටේ මුදල් ඒකකයටත් ඒක බලපානවා. ඉතින් ඒ නිසා මෙම සිදුවීම් තුළින් ඒ රටවලට අදාළ මුදල් ඒකක ඉහළ පහළ යයි. ඉතින් යන්න ඒ නිසා ඔබ අවබෝධ කරගන්න ඕනේ වෙළඳපොළ වෙනස් වීමට හේතුවක් වශයෙන් යම්කිසි මුදල් ඒකකයකට අදාළ රටේ මෙන්න මේ සිදුවීම් හතර ඔස්සේ තමන්ගේ මුදල් ඒකකය වැඩි වශයෙන් ඉහළ පහළ යන්න සිදුවීමක් හේතුවක් වශයෙන් බලපානවා. ඉතින් ඒ නිසා අන්න ඒක නිසා තමයි අපි මෙන්න මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක එකතු වෙලා වැඩ කරනකොට මාකට් නිවුස් වෙළඳපොළ වෙනස් වීම පිළිබඳ නිවුස් බැලීම අනිවාර්ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ නිවුස් බලන ආකාරයේ හැම දෙයක් ගැනම අපි සරලව කතා කරනවා. අපිට investing.com වගේ ඒ සයිට් වලට ගිහිල්ලා බොහොම සරලව අපිට නිවුස් බලන්න පුළුවන්, ඉකොනොමික් කැලෙන්ඩර් බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබ බය වෙන්න එපා. හැම දෙයක් ගැනම අපි කතා කරනවා. ඔබ සරලව මේ ටික අවබෝධ කරගන්න. මාකට් එක වෙනස් වීමට බලපාන හේතු ටික තමයි අපි මේ ඉදිරිපත් කරේ. ඉතින් අපි සරලව බලමු මේ investing.com එක වගේ සයිට් එකකට ගිහිල්ලා කොහොමද මේ නිවුස් සඳහන් වෙන්නේ කියලා. ඉතින් ඔබට පුළුවන් Google එකට ගිහිල්ලා investing.com කියලා සර්ච් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ සයිට් එකකට ඔබ එනවා. ඉතින් ඔබට පුළුවන් මේ investing.com සයිට් එක ඔබේ බුක්මාර්ක් එකට හරි දාලා සේව් කරලා තියාගන්න. මොකද අපි ඉදිරියට මේ සයිට් එකත් එක්ක ගොඩක් වැඩ කරන්න තියෙනවා. මාකට් නිවුස් බලන්න තියෙනවා, ඉකොනොමික් කැලෙන්ඩර් හැම දෙයක්ම මේ නිවුස් තියෙනවා, forex වලට අදාළ නිවුස් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම අපිට මේ සයිට් එක ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ රටවලට අදාළ නිවුස් මොකක්ද වෙන්නේ කියලා. ඉතින් සරලව මේ දේ ඔබට පෙන්වන්න මේ සඳහන් කරේ. ඉතින් මේක ගැන දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ වගේ සයිට් වලට ගිහිල්ලා ලේසියෙන්ම අපිට නිවුස් බලා ගන්න පුළුවන්
මේ ඉකොනොමික් කැලෙන්ඩර් බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි සරලව මේ investing.com එකේ කොහොමද අපි නිවුස් එකක් බලන්නේ, ඒ වගේම ඉකොනොමික් කැලෙන්ඩර් එක බලන්නේ කොහොමද, මේ හැම දෙයක් ගැනම අපි සරලව කතා කරනවා. ඉතින් ඔබ සරලව ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ මාකට් එක වෙනස් වෙන සිදුවීම් ඔබ දැන් අවබෝධ කරගත්තා. ඉතින් මේ දේවල් නිසා තමයි වෙන්නේ කියලා අපි මේ හැම දෙයක් ගැනම ඉදිරියට කතා කරමු. ඉතින් අපිට තව ඉදිරියේදී කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සරලව මුලින් ඉඳලා කතා කරගෙන යමු. ඉතින් අපි මේක binary option forex සූදුවක් විදිහට කරන්න නෙමෙයි, මේක රියල් ව්‍යාපාරයක් විදිහට කරන්න අවශ්‍ය සියලුම දේවල් එක්ක මේක මුලින් ඉඳන් සරලව සිංහලෙන්ම අපි කතා කරගෙන යන්නේ. currency pairs මුදල් ඒකක. ලෝක වෙළඳපොලේ මුදල් ඒකක තවත් මුදල් ඒකකයක් සමග හුවමාරු වන නිසා මේවා යුගල වශයෙන් බෙදා දක්වා තිබෙනවා. ඉතින් ඔබට පේනවා මේ එක් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයක් එක්ක හුවමාරු වෙන නිසා ඒවා යුගල වශයෙන් බෙදලා දක්වලා තියෙනවා. EUR USD, USD JPY, GBP USD, ඒ වගේම මේ EUR GBP, EUR CAD. ඉතින් ওই විදිහට මේ මුදල් ඒකක යුගලයන් බෙදා දක්වා තිබෙනවා. ඉතින් අපි කලින් කතා කරා මේ forex market එකේ තියෙන major currencies බලවත්ම මුදල් ඒකක මොනවද කියලා. ඉතින් ඔබ දන්නවා USD, EUR, GBP, JPY. ඉතින් අපිට මේ මුදල් ඒකක යුගලයන් දෙකක් අතර වෙන සිදුවීම අපිට market chart එකකින් බලන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අදාළ මුදල් ඒකකයට මුදල් වර්ගයට මොකද වෙන්නේ කියලා. ප්‍රයිස් එක අප් වෙනවද, ප්‍රයිස් එක ඩවුන් වෙනවද? ඒ අවස්ථාවේදී මුදල් ඒකක යුගලයන්ට ප්‍රයිස් එකේ ඉහළ යෑමක්ද පහළ යෑමක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔබ මේ දේත් නිවැරදිව අවබෝධ කරගත යුතුයි. මේ ප්‍රධාන කරන්සි මුදල් ඒකක තියෙනවා. ඔබ හිතන්න ඉතින් මේ USD මුදල් ඒකකයට මේකට සම්බන්ධ මොකක් හෝ සිදුවීමක්, නිවුස් එකක්, මොකක් හෝ ඉෆෙක්ට් එකක් තියෙනවද? ඒක මේ මුළු මහත් මාකට් එකටම බලපානවා. එතකොට මේ USD මුදල් ඒකකයට සම්බන්ධ සියලුම මුදල් ඒකකයන්ට ඒ නිවුස් එක, ඒක ඉෆෙක්ට් එක බලපානවා. ඉතින් මේ අවස්ථාවේදී EUR එකට, JP වලට, GBP එකටත් මේ මුළු මහත් මාකට් එකට මේ නිවුස් එක බලපානවා. ඒ වගේම EUR වලට ඒ මුදල් ඒකකයට අදාළව මොකක් හරි ලොකු ඉෆෙක්ට් එකක්, නිවුස් එකක් තියෙනවනම් ඒ නිවුස් එක මේ මුළු මහත් මූල්‍ය වෙළඳපොළටම බලපානවා. ඉතින් ඒ දේවල් ඔබ සරලව අවබෝධ කරගන්න ඕනේ. මොකද ඒ දේවල් එක්ක තමයි අපිට මේ දේවල් පියවරෙන් පියවර මේකත් එක්ක මේ ගමන දිගටම යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔබ දැන් දන්නවා ලෝක මූල්‍යමය වෙළඳපොලේ මුදල් ඒකක යුගලයන් බවට කොටස් කරලා දක්වලා තියෙනවා. ඉතින් දැන් ඔබ අවබෝධ කරගන්න මේ මුදල් ඒකක යුගලයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඔබ සරලව බැලුවොත් මේ EUR USD currency pair එක, මේ EUR මුදල් ඒකකය යම් තරමක් ඉහළ යනවද, ඊට සාපේක්ෂ ප්‍රමාණයක් මේ USD මුදල් ඒකකය පහළ යනවා. ඒ වගේම තමයි මේ USD මුදල් ඒකකය යම් ප්‍රමාණයක් ඉහළ යනවද, අන්න ඊට සාපේක්ෂ ප්‍රමාණයක් මේ EUR මුදල් ඒකකය පහළ යනවා. ඉතින් ඒ දේ ඔබ නිවැරදිව අවබෝධ කරගන්න. ඉතින් දැන් අපි මේ විදිහට බැලුවොත් EUR USD මේ currency pair එක. ඔබට market chart එකක් EUR USD market chart එකක් අරගෙන බලුවාම ඒ අවස්ථාවේදී market එක ගමන් කරන අවස්ථාවේ ඉදිරියේ මෙන්න මේ වගේ සංඛ්‍යා දත්ත ටිකක් සඳහන් වෙනවා. එතකොට මේකෙන් කියවෙන්නේ EUR එකක් ගැනීමට අවශ්‍ය USD ප්‍රමාණය 1.132.2 බිංදුවක්. EUR එකක් ගැනීමට අවශ්‍ය USD ප්‍රමාණය. ඉතින් අපි මේවා හඳුන්වනවා pips කියලා. දැන් ඔබ හිතන්න මෙතන 20 තියෙනවා. දැන් මේ බිංදුව තියෙන තැන 1 වැටෙනවා. අන්න එතකොට pips එකක් වැඩි වෙලා. දැන් මෙතන 20 තියෙන තැන 30 වෙනවා.
අන්න එතකොට පිප්ස් 10ක් වැඩි වෙලා. දැන් ඔබ හිතන්න මෙතන 20 තියෙන තැන 15 වෙනවා. අන්න එතකොට පිප්ස් 5ක් අඩු වෙලා. ඉතින් මේ ඉහළ යන පහළ යන පිප්ස් ප්‍රමාණයට තමයි අපිට මේ forex වල ලාභයක් උපය ගන්න පුළුවන්. ඉතින් දැන් මං හිතනවා ඔබට මේ ගැන යම් අවබෝධයක් එන්නේ නැති කියලා. ඔබට මාකට් එකේ මේ වගේ සංඛ්‍යා දත්ත ටිකක් බලන්න දැක ගන්න පුළුවන්. ඉතින් ඒකේ මොකක්ද පෙන්눔 කරන්න කියලා ඔබ දන්නවා. ඒ අවස්ථාවේදී මාකට් එකේ ඒ අවස්ථාවේදී EUR එකක් ගැනීමට කොපමණ USD ප්‍රමාණයක් අවශ්‍යද කියන දත්ත සටහන තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් මේ දත්ත සටහන තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. මේ තප්පරයේදී මෙතන 20 තිබ්බට ඊළඟ තප්පරයේදී මෙතන 22 වෙන්න පුළුවන් 25 වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී තප්පරෙන් තප්පරයට මේ මුදල් ඒකකය EUR එකක් ගැනීමට USD කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියන දත්ත සටහන පෙන්වන්නේ. ඉතින් ඒ වැඩි වෙන අඩු වෙන සංඛ්‍යා ප්‍රමාණය සංඛ්‍යා දත්තය අපි පිප්ස් විදිහට හඳුන්වනවා. ඉතින් ඔබ අවබෝධ කරගන්න අපිට මේ forex market එකේ මේ පිප්ස් වලට තමා ලාභයක් profit එකක් උපයන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි live chart එකකින් බලමු මේ ගැන සරලව පොඩි අවබෝධයක් ලබා ගන්න. හොඳයි ඉතින් ඔබට පේනවා මේ market එක. ඉතින් මම මේ ටික ඔබට සරලව පැහැදිලි කරන්නම්. අපි මේවා ගැන ඉදිරියේදී අපිට තව ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරපු ටිකට අදාළව මාකට් එක අපි චුට්ටක් බලමු. ඉතින් EUR USD මාකට් chart එක තමයි අපි ගත්තේ. ඉතින් මෙන්න මේ අවස්ථාව බලන්න. මේ තියෙන්නේ මං කිව්ව සංඛ්‍යා දත්ත. මේ මාකට් එක ක්ලෝස් වෙනකොට EUR එකක් ගැනීමට අවශ්‍ය USD ප්‍රමාණය මේ මෙතන සටහන් වෙලා තියෙනවා. ඉතින් මේක හැම තප්පරෙන් තප්පරයකටම ඉහළ පහළ යනවා නේද? දැන් මේ මාකට් එක මේ බලන්න මේ ඒ අවස්ථාවේදී පැවතුණු දැන් මාකට් එක යනකොට. ඉතින් ඒ නිසා මෙන්න මේ පිප්ස් ප්‍රමාණයට තමයි අපිට forex වලට අදාළව ලාභයක් උපයන්න පුළුවන්. ඉතින් binary option වල මීට එහා ගියපු සිස්ටම් එකක් තියෙනවා. අපි ඒව ගැනත් කතා කරමු. ඉතින් මේ පේන්නේ candlestick. ඉතින් ඔබට පේනවා අපි මේවා ගැන අපිට තව ගොඩක් ගැඹුරට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. සරල වේ දේවල් හැම දෙයක් ගැනම කතා කරමු. ඉතින් මේ 5 minute chart එක. ඒ කියන්නේ මේ එක candlestick එකක් මේ එක බාර් එකක් හැදෙන්න විනාඩි 5ක් යනවා. ඉතින් ඒ වගේම අපි මෙතන 1 minute chart එකට change කරොත් මේ එක බාර් එකක් මේ එකම මාකට් එක මේ එක candlestick බාර් එකක් හැදෙන්න 1 මිනිත්තුවක් යනවා. ඉතින් ඒ නිසා ඔබ සරලව අවබෝධ කරගන්න. ඉතින් මේක ගැන මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට තව කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි මෙතෙන්ට එමු. ඉතින් ඒකයි ඔබ අවබෝධ කරගන්න මේ ටික හොඳයි. binary option forex වලින් අපට මුදල් ලැබෙන්නේ කොහොමද? ඒ වගේම brokers කෙනෙකුට මුදලක් ලැබෙන්නේ කොහොමද? ඉතින් ඒ දේවල් ගැන අපි සරලව මේක ගැන පොඩ්ඩක් අවබෝධ කරගමු. මොකද අපි මේ කරගෙන යන ව්‍යාපාරයේ බේසික් දේවල් අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න අවශ්‍යයි. හොඳයි. ඉතින් ඔබ සරලව මේ වගේ හිතන්න. ඔබට අවශ්‍ය වෙනවා ඉඩමක් ගන්න. ඔබ මේ ඉඩම ගන්නේ යම් සෙලර් කෙනෙක් හරහා. ඉතින් මේ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂයක් කියලා ඔබට කියනවා. ඉතින් ඔබ මේ සෙලර්ට කියනවා මම තව දින 30ක කාලයකින් මේ ඉඩම මිලදී ගන්නවා කියලා. ඉතින් සෙලර් කියනවා දින 30ක කාලයට යම්කිසි අත්තිකාරම් මුදලක් දෙන්න කියලා. ඉතින් ඔබ මොකද කරන්නේ? රුපියල් 5000ක අත්තිකාරම් මුදලක් ලබා දෙනවා. දින 30කින් සියලු මුදල ගෙවලා ඉඩම මිලදී ගන්න. හොඳයි. ඉතින් දින 30කට පසුව ඉඩම් මිල මේ ලක්ෂයකට තිබ්බ එක ඔබ හිතන්න 1,50,000ක් වුණා කියලා. ඉතින් මොකද වෙන්නේ? දින 30කට පසුව ඔබ ඉඩම මිලදී ගන්නකොට ඉඩමේ වටිනාකම 1,50,000යි. රුපියල් 5,000ක් වැඩි වෙලා. නමුත් ඔබට සෙලර් මේ ඉඩම මේ ගානටද ලබා දෙන්නේ ඔබ දින 30කින්
නැවත පැමිණියට නෑ. මොකද ඔබ දින 30ක කාලයට රුපියල් 5000ක අත්තිකාරම් මුදලක් ලබා දීලා තියෙන්නේ. ඉතින් අන්න ඒ නිසා සෙලර්ස්ට බෑ ඔයාට රුපියල් 1,50,000ට ඔබට මේ ඉඩම ලබා දෙන්න. ඔබට රුපියල් ලක්ෂයට ලබා දෙන්න වෙන්නේ. ඉතින් ඔබට මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? රුපියල් 5000ක ලාභයක් තියෙනවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. ඔබ කල්පනා කරන්න දින 30කට පසුව ඉඩමේ මිල රුපියල් 90000ක් වුණා කියලා. නමුත් ඔබ අත්තිකාරම් මුදලක් ගෙවලා තියෙන්නේ. දැන් ඉඩමේ මිල රුපියල් 90000ක් වුණාට ඔබ අත්තිකාරම් මුදලක් දීලා නිසා ඔබට ලක්ෂයටම ගන්න වෙන්නේ. අනේ අවස්ථාවේදී ඔබට මොකක්ද කරන්න වෙන්නේ? මෙන්න මේ රුපියල් 5000 අතෑරලා දාලා රුපියල් 90000ට ඉඩම ගන්න එක. එතකොට ඔබට රුපියල් 5000ක යම් පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි අපි මේ බයිනරි ඔප්ෂන් forex එක අපිට යම් මුදලක් මේ බ්‍රෝකර් කෙනෙක් එක්ක එකතු වෙලා වැඩ කරද්දී ලැබෙන්නේ. ඉතින් අපි තව ටිකක් පැහැදිලි කරගමු මේ ගැන. අපි මුලින් කතා කරා අපි මේ ඉඩම සහ රුපියල් කියන ඒකක දෙකත් එක්ක තමයි මේ ගනුදෙනුව සිද්ධ කරේ. ඉඩමේ වටිනාකම ඉහළ යනවද? ඊට සාපේක්ෂව රුපියලේ වටිනාකම පහළ යනවා. රුපියලේ වටිනාකම ඉහළ යනවද? ඊට සාපේක්ෂව ඉඩමේ වටිනාකම පහළ යනවා. ඉතින් ඒ දේ ඔබට නිවැරදිව අවබෝධ වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අන්න ඒ වගේ ක්‍රියාවලියක් තමයි අපි ලෝක මූල්‍යමය වෙළඳ පොලේ මේ කරන්සි පෙයා එක්ක මුදල් ඒකකත් එක්ක ගනුදෙනු කරනකොට සිද්ධ වෙන්නේ. EUR එක යම් ප්‍රමාණයක් ඉහළ යනවද? ඊට සාපේක්ෂ ප්‍රමාණයක් USD එක පහළ යනවා. USD මුදල් ඒකකයේ යම් ප්‍රමාණයක් ඉහළ යනවද? ඊට සාපේක්ෂ ප්‍රමාණයක් EUR මුදල් ඒකකේ පහළ යනවා. ඉතින් මේ දේවල් ඔබ නිවැරදිව අවබෝධ කරගන්න. ඉතින් අපි තව ඉදිරියට කතා කරගෙන යමු. හොඳයි අපි දැන් බලමු බ්‍රෝකර් කෙනෙකුට කොහොමද ලාභයක් ලැබෙන්නේ? ඒ වගේම අපිට කොහොමද ලාභයක් ලැබෙන්නේ කියලා. හොඳයි. අපි forex වලට අදාළව බලමු මේ දේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔබ හිතන්න මෙහෙම එන මාකට් එක ඉහළට ගමන් කරනවා. ඉතින් ඔබ මේ අවස්ථාවේදී මෙන්න මේ ලයින් එකේදී ඕඩර් එකක් දානවා. ඉතින් මේ ඕඩර් එක ඇත්තටම අපි මෙන්න මේ අවස්ථාවේදී ඕඩර් එක දැම්මට පිප්ස් 3ක් පිප්ස් 4ක් විතර ඉහළින් තමයි ඕඩර් එක වැටෙන්නේ forex වලට අදාළව. ඉතින් අපි පිප්ස් කියන්නේ මොනවද කියලා අපි කතා කරා. අපි මෙන්න මේ ලයින් එකේ දාන ඕඩර් එක forex වල වැටෙන්නේ පිප්ස් 3ක් පිප්ස් 4ක් විතර උපරිම පිප්ස් 3ක් පිප්ස් 4ක් විතර ඉහළට ගිහිල්ලා නේද? එතකොට බ්‍රෝකර්ගේ ලාභය තමයි මෙන්න මේ අපි ඕඩර් එක දාපු සීමාව සහ මේ ඕඩර් එක වැටෙන සීමාව අතර පිප්ස් 3-4ට අදාළ ලාභය බ්‍රෝකර්ට යනවා. අන්න එහෙම තමයි forex වලට අදාළව බ්‍රෝකර් කෙනෙක් යම් ලාභයක් උපයන්නේ. ඉතින් මෙතනින් එහාට ලැබෙන ලාභය මේ මාකට් එක කොච්චර යනවද? අපි ස්ටොප් ක්ලොස් එකක් දාලා හරි මාකට් එක මෙතන මගකදී ක්ලෝස් කරලා හරි කොහොම හරි මේ සීමාවෙන් ඉහළට යන ඕනෑ තරම් ප්‍රොෆිට් එක මුදල අපට ලැබෙනවා. ඉතින් ඒ ගැන ඔබට දැන් තේරෙනවා. ඒ වගේම තමයි බයිනරි ඔප්ෂන් වලට අදාළව කොහොමද අපිට ප්‍රොෆිට් එකක් ලැබෙන්නේ, ලාභයක් ලැබෙන්නේ. ඔබ හිතන්න මේ මාකට් එකේ අපි මෙන්න මේ සීමාවේදී ඕඩර් එක ප්ලේස් කරනවා. විනාඩි 10ක් කියලා ඔබ හිතන්න. ඉතින් ඔබ හිතන්න මේ විනාඩි 10 ඇතුළත කාලය නේද? බයිනරි ඔප්ෂන් වල මේ විනාඩි 10කට අපි කාලය තියලා ඕඩර් එකක් දානවද? ඒ විනාඩි 10 ඇතුළත අපි මේ දාපු සීමාව, අපි මේ ඕඩරේ ප්ලේස් කරපු සීමාවෙන් එක පිප් එකක් උඩට ගිහිල්ලා ඕඩර් එක ක්ලෝස් වුණත් අපිට ඊට අදාළ ප්‍රොෆිට් එක යාලා ගෙවනවා. දැන් ඔබ හිතන්න එයාලා 180ක ප්‍රොෆිට් එකක් දෙනවා නම් අපි මිනිත්තු 10ක ඕඩර් එකක් දාලා මේ ඉහළට යන මාකට් එක දැන් ඔබ හිතන්න ඉහළට යන්නේ මේක පහළට ඇවිල්ලා මේ සීමාවෙන් අපි ඕඩර් එක දාන සීමාවෙන් පහළටත් ඇවිල්ලා කොහොම හරි අපි
ඒ විනාඩි 10 ඇතුළත එක පිප් එකක් හරි මේ දාපු සීමාවෙන් ඉහළ තිබුණොත් අපිට මේ බ්‍රෝකර් ඒ 180ම ප්‍රොෆිට් එක ලබා දෙනවා. අන්න ඒකයි වැදගත්කම. ඉතින් ඒක නිසා එතකොට බ්‍රෝකර් කෙනෙක් කොහොමද ලාභයක් ලබන්නේ මේ බයිනරි ඔප්ෂන් වල? ඔබ හිතන්න මේ එන්ඩ් වෙන ටයිම් එක නේද? ඉතින් මේ ලබා දෙන 180 මේ ඉහළ යන මාකට් එකේ මෙන්න මේ සීමාවෙදී නේද? ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සීමාවෙදී නම් ඒ 180 ඔබට ලබා දෙන්න. එතනින් එහා නේද? ඒ කාල සීමාවෙන් එහා මෙතනින් ඉහළට යන මාකට් එක කොපමණ ඉහළ යනවද? අන්නේ ඊට එහා මාකට් එක කොපමණ ඉහළ ගියත් ඊට අදාළ ලාභය බ්‍රෝකර්ට අයිති වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන ඔබ නිවැරදිව තේරුම් ගන්න, නිවැරදිව අවබෝධ කරගන්න කොහොමද අපිට ලාභයක් ලැබෙන්නේ, ඒ වගේම බ්‍රෝකර් කෙනෙක්ට කොහොමද ලාභයක් ලැබෙන්නේ කියලා. ඉතින් බ්‍රෝකර් කෙනෙක් බලන්නේ එයාලත් ලාභයක් තියාගෙන අපිටත් ලාභයක් දීලා අපිව ප්‍රොෆිට් කරන්න මිසක ලොස්ට් කරන්න නෙමෙයි. ඉතින් ඒ නිසා මේ දේවල් ඔබ අවබෝධ කරගන්න මේක මොනතරම් ව්‍යාපාරයක්ද, අපි කොහොමද මේකත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් ඔබ නැවතත් අවබෝධ කරගන්න ෆොරෙක්ස් වල අපිට මෙන්න මේ ආකාරයට මුදල් ලැබෙන්නේ. අපි දාන සීමාවෙන් පිප්ස් 3ක් 4ක් ඉහළින් තමයි ඔඩ එක වැටෙන්නේ. අන්නේ අතර තියෙන පිප්ස් 3 4 ලාභය ෆොරෙක්ස් වල බ්‍රෝකර්ස්ට යනවා. ඒ වගේම තමයි බයිනරි ඔප්ෂන් වල මොකද වෙන්නේ? අපි ඕඩර් එක දාන සීමාවෙන් එක පිප් එකක් ඉහළ තිබ්බත් එයාලා ඊට අදාළ 180ද 190ද ඒ සියලුම ප්‍රොෆිට් එක අපිට දෙනවා දාන සීමාවෙන් එක පිප් එකක් ඉහළින් ඕඩර් එක ක්ලෝස් වුණත්. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙන සීමාව මෙතන නම් මේ කාලය අතරතුර 180 එතනින් එහාට යන මාකට් එකේ ලාභය ප්‍රොෆිට් එක බ්‍රෝකර්ස්ට අයිති වෙනවා. ඉතින් කිසිම අසාධාරණයක් නැහැ. ඉතින් අපිට මේ ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක වැඩ කරන්නම මේ බ්‍රෝකර්ස්ලා හරහා සම්බන්ධ වීමම ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඒ නිසා ඔබ නිවැරදිව අවබෝධ කරගන්න අපිට ලාභයක් හෝ ප්‍රොෆිට් එකක් මුදලක් දෙන්නේ බ්‍රෝකර්ස් නෙමේ. අපි ලෝක මූල්‍යමය වෙළඳපොලේ ආයෝජනය කරන්නේ. අපි ආයෝජනය කරන්නේ මේ බ්‍රෝකර් කෙනෙක් හරහා. බ්‍රෝකර් කෙනෙක්ගේ ගිණුමක් හරහා. ඉතින් ඔබ දන්නවා අපිට කෙලින්ම ඩිරෙක්ට් ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්න ආයෝජනය කරනවා නම් ඩොලර් ලක්ෂ ගාණක ලොකු මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් අපිට එහෙම අවස්ථාවක් නැති නිසා තමයි මේ වගේ බ්‍රෝකර් කෙනෙක් හරහා අපි යම්කිසි ගනුදෙනුවක් කරලා ලාභයක් ප්‍රොෆිට් එකක් ලබා ගන්නෙ. හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඔබ දන්නවා අපි මේ බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් එක වැඩ කරන්නේ USD මුදල් ඒකකයත් එක්ක. අපි අපේ ශ්‍රී ලංකාවේ රුපීස් USD වලට කන්වර්ට් කරලා තමයි අපි ලෝක මූල්‍යමය වෙළඳපොලේ ආයෝජනය කරන්නේ, ට්‍රේඩ් කරන්නේ. ඉතින් අපේ බ්‍රෝකර් ගිණුමක් හදාගෙන අපි USD තමයි ඒ ගිණුමට account එකට ඇතුළත් කරගන්නේ. ඔබ හිතන්න අපි USD JPY මුදල් කරන්සි එකේ අපි ට්‍රේඩ් කරනවා නම් අපි ළඟ USD තියෙන නිසා අපිට USD JPY මුදල් කරන්සි පෙයා එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ළඟ තියෙන්නේ USD උනාට අපි GBP CAD මුදල් ඒකක දෙකත් එක්ක කරන්සි පෙයා එකත් එක්ක කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඒක අපි කලබල විය යුතු කාරණාවක් නෙමේ. මේක අපි USD වලින් ට්‍රේඩ් එක ඕපන් කරාට ඕඩර් එකක් දැම්මට මේක ඒ account හරහා ඔටෝම මේවට කන්වර්ට් වෙනවා. ඉතින් ඒ නිසා කන්වර්ට් වෙලා ඕඩර් එක වැටිලා ඒක ප්‍රොෆිට් වුණාම අපිට ආපහු ඔටෝම කන්වර්ට් වෙලා USD විදිහට අපේ accounts වලට වැටෙන්නේ. ඉතින් අපි මේ කරගෙන යන වීඩියෝ ලෙසන් මාලාවේ අපි මේ ව්‍යාපාරයත් එක්ක බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් එක්ක අලුතෙන් ආධුනිකව එකතු වෙන සෑම සියලු දෙනාටම වැදගත් වෙන විදිහට මේ හැම දෙයක් ගැනම මුලින් ඉඳන් සරලව සිංහලෙන් කතා කරන්න බේසික්ලි වීඩියෝ ලෙසන් මාලාවක් ආරම්භ කරා. ඉතින් අපි ලෝක මූල්‍යමය වෙළඳපොළ කියන්නේ මොකක්ද? අපි මොන වගේ ව්‍යාපාරයක් එක්කද සම්බන්ධ වෙන්නේ? මේ ව්‍යාපාරයේ තියෙන වැදගත්කම, අපි කොහොමද ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්නේ? මේ වගේ මුදල් ගනුදෙනු සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම අපට මුදල් ලැබෙන්නේ කොහොමද? ඇයි අපිට මෙයාලා මුදල් ගෙවන්නේ? ඒ වගේම
කොහොමද බ්‍රෝකර් කෙනෙකුට මුදලක් යන්නේ? ඉතින් අපි මේ හැම දෙයක් ගැනම කතා කරා මේ වීඩියෝ ලෙසන් මාලාවෙන්. ඉතින් නැවත ඉදිරියට ඒ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි මේ කරගෙන යන ව්‍යාපාරයට අවශ්‍ය සෑම සියලු දෙයක් ගැනම බේසික්ලි අපි කතා කරා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපි මේ කරන ව්‍යාපාරයේ බේසික්ලි දැනුම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද සමහර අය මේකේ වෙන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව මේවත් එක්ක වැඩ කරනවා. ඉතින් ඒ නිසා අපේ ගමන පැහැදිලි වෙන්න නම් අපිට මේ සම්බන්ධ බේසික් දැනුම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. විශ්වාසනීය හා සාධාරණ බ්‍රෝකර් ගිණුමක් නිවැරදිව හඳුනා ගනිමු. ඉතින් මේක වැදගත්ම කාරණාවක්. මොකද අපි මේ binary option forex මේ ව්‍යාපාරය සම්බන්ධ වෙලා වැඩ කරන්නේ බ්‍රෝකර් ගිණුමක්, බ්‍රෝකර් ආයතනයක් එක්ක කියලා ඔබ හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඒක නිසා අපි විශ්වාසනීය හා සාධාරණ බ්‍රෝකර් ගිණුමක් අනිවාර්යයෙන්ම හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ව්‍යාපාරයත් එක්ක දිගට වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම හඳුනාගත යුතු කාරණාවක්. ඉතින් අපි බලමු කොහොමද අපි විශ්වාසනීය හා සාධාරණ හොඳ බ්‍රෝකර් ගිණුමක් හඳුනාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ දන්නවා අපි මේ වැඩ කරන්න යන්නේ මුදල් එක්ක. මේ හැම කාරණාවක්ම අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි දැනට මෙතෙක් කල් වැඩ කරගෙන එන බ්‍රෝකර් ආයතන බ්‍රෝකර් ගිණුම් තියෙනවා. ඉතින් අපි ඒ ගැනත් ඉදිරියට කතා කරමු. ඔබ කුමන බ්‍රෝකර් account එකක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරත්, කුමන බ්‍රෝකර් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරත් ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන කාරණාවන්ගෙන් යුක්ත බ්‍රෝකර් ආයතනයක්ද කියලා පොඩ්ඩක් නිවැරදිව සොයා බැලිය යුතුයි. මොකද අපි මේ වැඩ කරන්නේ අපේ මුදල් එක්ක නිසා. හොඳයි. ඉතින් අපි සරලව සිංහලෙන් කතා කරමු. කොහොමද අපි මේ විශ්වාසනීය හා සාධාරණ බ්‍රෝකර් ගිණුමක් නිවැරදිව හඳුනාගන්නේ කියලා. හොඳයි. කාලයක් ගනුදෙනු කරමින් පැවති විශ්වාසනීය ආයතනයක් වීම. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම බ්‍රෝකර් ගිණුමක් තෝරා ගැනීමේදී කාලයක් මුදල් ගනුදෙනු කරමින් මේක පැවතිලා ආපු බ්‍රෝකර් ආයතනයක්ද කියලා ටිකක් විමසිල්ලෙන් හොයලා බලන්න ඕනේ. මොකද සමහර බ්‍රෝකර් ආයතන තියෙනවා ඒවා ආරම්භ කරලා මාසයයි 2යි 3යි. ඉතින් ඒවා කරගෙන යන්න බැරුව එයාලා ඒවා වහලා දානවා. ඉතින් එතකොට ඒ වගේ කිසිම අත්දැකීමක් නැති අලුත් බ්‍රෝකර් ආයතනත් එක්ක සම්බන්ධ වෙනකොට යම් යම් ගැටලු ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි කාලයක් එයාලගේ කස්ටමර්ලත් එක්ක ගනුදෙනු සිද්ධ කරලා විශ්වාසනීයව පැවති ආයතනයක්ද කියලා ඔබ පොඩ්ඩක් සොයලා බැලිය යුතුයි බ්‍රෝකර් ගිණුමක් හඳුනා ගැනීමේදී. ඒ වගේම තමයි විවිධ ගනුදෙනු ගැටලු වලට චෝදනා නොලද බලපත්‍රලාභී ආයතනයක් වීම. ඉතින් ඔබ ඒ ගැනත් අවධානය යොමු කරගත යුතුයි. මොකද සමහර බ්‍රෝකර් ආයතන තියෙනවා ඉතින් ගොඩක් ගැටලු වලට චෝදනා ලැබලා තියෙනවා. ඉතින් ඒ වගේ ආයතනයක් එක්ක වැඩ කරනකොට අපිට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔබ හිතන්න යම් ආයතන තියෙනවා ඒ ආයතනයේ නම අපි YouTube එකේ හරි Google එකේ හරි සර්ච් කරලා බලනකොට ඒ ආයතනයෙන් වෙච්ච වැරදි අඩුපාඩු චෝදනා ඒ දේවල් තමයි එන්නේ. නිවැරදිව ඔබ සොයා බැලිය යුතුයි යම් යම් ගැටලු නිසා චෝදනා එල්ල වෙලා මේක ගොඩක් අයගේ චෝදනා වලට ලක් වෙලා මෙහෙම තියෙන ආයතනයක්ද කියලා. ඒ වගේම තමයි මෙයාලා බලපත්‍රලාභී ආයතනයක් වෙන්නත් ඕනේ. ඉතින් එතකොට තමයි අපේ විශ්වාසවන්තභාවය තවත් තහවුරු වෙන්නේ. ඉක්මන් මුදල් ගනුදෙනු සිදු කිරීම සහ මේ ගැටලු වලදී සහාය දක්වීම. ඉතින් අපි මුදල් එක්ක ගනුදෙනු කරන නිසා අපි මෙයාලගේ පාරිභෝගිකයෝ විදිහට අපිට මේ මුදල් ගනුදෙනු ඉක්මනින් සිදු කරලා දෙනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. නැත්නම් සමහර අය ඉන්නවා හරිම ප්‍රමාදයි මුදල් ටිකක් ගන්න ගියාම විත්ඩ්‍රෝ එකක් කරගන්න ගියාම හරිම ප්‍රමාදයි දවස් 2 3 4 යනවා. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගැටලුවක් නැතුව අපිට ඉක්මනින් ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන් ආයතනයක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම මුදල් ගනුදෙනුවකදී යම් ගැටලුවක් වුණොත් ඩිපොසිට් එකක් හරි විත්ඩ්‍රෝවල් එකක් හරි ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට මෙයාලා සහාය දෙනවද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඉතින් ඒ වගේ account එකක් ආයතනයක් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕනේ.
ඒ වගේම තමයි අවම මුදලකින් ආරම්භ කිරීමට හැකියාව ලැබීම. ඉතින් සමහර බ්‍රෝකර් ආයතන තියෙනවා මීනියම් අවම ඩිපොසිට් එක $100 200. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඉතින් අපිට ලොකු මුදලක් ඉතින් මේකත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන අයට එච්චර ලොකු මුදලක් ආයෝජනය කරලා ඩිපොසිට් කරලා මේකත් එක්ක සම්බන්ධ වෙන්න අමාරුයි. ඉතින් ඒ නිසා පුංචි මුදලකින් අපිට මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙන්න ආරම්භ කරන්න හැකියාව තියෙන ආයතනයක්ද කියලා අනිවාර්යයෙන්ම බැලිය යුතුයි. ඒ වගේම තමයි අපගේ ගනුදෙනු වලට වැඩිම ප්‍රතිලාභයක් ලබා දීම. අනිවාර්යයෙන්ම අපි ගනුදෙනු කරන අය විදිහට අවම 70%කටවත් වැඩි ප්‍රොෆිට් එකක් ලාභයක් ලබා දෙන බ්‍රෝකර් ගිණුමක් විය යුතුයි නේද? ඉතින් අපි මුදල් එක්ක ගනුදෙනු කරන්නේ අපේ මුදලට අපේ ගනුදෙනු වලට සාධාරණයක් ඉටු කරන බ්‍රෝකර් ආයතනයක් වෙනවා නම් ඒක ගොඩක් අපිට වැදගත්කමක් වෙනවා. ඉතින් මේ දේවල් ගැනත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි යම් යම් හේතු දක්වමින් මුදල් අය නොකිරීම. සමහර ආයතනවල අපි ඩිපොසිට් කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඩිපොසිට් කරන්න මේ දේවල් වලට ඉඩ දෙනවා. නමුත් අපි යාළගේ ආයතනයත් එක්ක වැඩ කරලා අපි යම් මුදලක් උපයලා ඒක විත්ඩ්‍රෝ කරනකොට අපිට මුදල් ලබා ගන්නකොට එක හේතු කියලා අරවට ෆ්‍රී එකක් කැපෙනවා මේවට ෆ්‍රී එකක් කැපෙනවා කියලා අසාධාරණ විදිහට අපෙන් මුදල් අය කරනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ දැනුමෙන් අපි වැඩ කරලා ගන්න දේවල්. ඉතින් ඒ නිසා එහෙම මුදල් අය නොකරන ආයතනයක් වෙන්න ඕනේ. සාධාරණව මේ දේවල් කටයුතු සිද්ධ කරන. පුහුණු ගිණුම් ලබාගත හැකිවීම. ඉතින් අනිවාර්යයෙන්ම අපි මේකත් එක්ක ආධුනිකව සම්බන්ධ වෙන අය නිසා පුහුණු ගිණුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඔයාලට එක ස්ට්‍රැටජිස් අත්හදා බලන්න, ඒවා පුහුණු වෙන්න, ඒ කැන්ඩල්ස්ටික් අධ්‍යයනය කරන්න, මාකට් එක රීඩ් කරන්න, මාකට් එක ඇනලයිස් කරන්න වෙන ඔයාලට මේ දේවල් ඉගෙන ගන්නකොට. ඒ නිසා බ්‍රෝකර් ගිණුමක් හදා ගන්නකොට ඒ ආයතනය මගින් ඔබට පුහුණු ගිණුමක් නේද? ප්‍රැක්ටිකල් account එකක් දෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒක වැදගත්ම කාරණාවක් මේ ව්‍යාපාරයත් එක්ක ඔබ සම්බන්ධ වෙනකොට. ඒ වගේම ඔවුන්ගෙන් අපේ මුදල් වලට ලැබෙන ආරක්ෂාව. ඉතින් ඔබ දන්නවා අපි මේක මුදල් එක්ක කරන ගනුදෙනුවක් නිසා ඒ බ්‍රෝකර්ස්ලගේ ගිණුමේ තමයි අපි මුදල් තැන්පත් කරන්නේ. බ්‍රෝකර් කෙනෙක්ගේ ගිණුමක අතුරු ගිණුම් විදිහට තමයි අපි අපේ ගිණුම් තියාගෙන අපේ ගිණුම් ක්‍රියේට් කරගෙන අපි ට්‍රේඩ් කරන්නේ. ඒ නිසා අපි අපේ මුදල් එයාලට ඩිපොසිට් කරාට පස්සේ ඔවුන්ගෙන් අපේ මුදල් වලට ලැබෙන ආරක්ෂාව ගැන අපි සහතික වෙන්න ඕනේ. ඒ නිසා ඒ ගැනත් නිවැරදිව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. බ්‍රෝකර් ආයතනයක් එක්ක සම්බන්ධ වෙනකොට ඔවුන්ගෙන් අපේ මුදල් වලට ආරක්ෂාවක් තියෙනවද කියලා. ඉතින් ඒකත් ඔබ සැලකිලිමත් විය යුතු කාරණාවක්. අපගේ ගිණුමක හදිසි දෝෂයක් හෝ ගැටලුවක් ඇති වූ විට ඉක්මන් උදව් සේවා ලබාගත හැකිවීම. ඉතින් ඔබ දන්නවා අපි මේ අන්තර්ජාලය හරහා කරන ගනුදෙනු ඉතින් ගොඩක් වෙබ්සයිට් එකක සොෆ්ට්වෙයාර් ඉතින් මේවා එක්ක තමයි වැඩ කරන්නේ. ඉතින් යම් හෝ ඉතින් මේ වගේ එක කාර්මික දෝෂ මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක හෝ ඒවා අපේ ගිණුමක මොන හරි දෝෂයක් හෝ ගැටලුවක් ඇති වූ විට ඉතින් මොනවා හරි දෙයකට අපිට මෙයාලගේ ඉක්මනින් උදව් ගන්න පුළුවන් සේවාවන් තියෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් සමහර බ්‍රෝකර් ආයතන තියෙනවා. ඉතින් මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම එයාලා දවස් දෙක තුන අපි මේල් එකක් දැම්මත් කෝල් එකක් ගත්තත් ඒවට කිසිම රිප්ලයි එකක් නැහැ. මේල් එකක් දාන්නෙත් නැහැ. ඉතින් දවස් දෙක තුන බලන් ඉන්න වෙනවා. සමහරට ඒත් උත්තරයක් නැහැ. ඉතින් ඒ වගේ වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ මොනවා හරි හදිස්සියකදී ගිණුමක දෝෂයක් හරි ගැටලුවක් හරි මොනවා හරි දෙයක් වුණොත් එයාලගෙන් ඉක්මනට අපිට උදව් සේවා තියෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු ටික අනිවාර්යයෙන්ම බ්‍රෝකර් ආයතනයක් සතු විය යුතුමයි. මොකද අපි ගනුදෙනු කරන්නේ අපේ මුදල් එක්ක. ඉතින් ඒ නිසා මේ ගැන අපි අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ. ඔබ මොන බ්‍රෝකර් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා මේ බයිනරි ඔප්ෂන් ෆොරෙක්ස් එක්ක ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක ගනුදෙනු කරනවද මේ දේවල් ටික තියෙනවද කියලා ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා බලන්න. මොකද ඔබ මොන බ්‍රෝකර් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරත්. ඉතින් අපි දැනට වසර ගණනාවක්ම කටයුතු කරගෙන එන බ්‍රෝකර් ආයතන තියෙනවා. මොකක්ද අපිට ශ්‍රී ලාංකික අපිට හොඳම බ්‍රෝකර් account එක හොඳම ප්‍රතිලාභ තියෙන හොඳටම ඉක්මනටම මුදල් ගනුදෙනු කරලා කිසිම ගැටලුවක් නැතුව මේ දේවල් කරගන්න පුළුවන්
හොඳම බ්‍රෝකර් ආයතනයක් මොකක්ද තියෙන්නේ අපි මොන බ්‍රෝකර් ආයතනයත් එක්කද වැඩ කරන්න ඕනේ කියලා ඒ දේවල් හැම දෙයක් ගැනම අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් දැන් ඔබට තේරුම් යන්නේ නැති කියලා මම විශ්වාස කරනවා බ්‍රෝකර් ගිණුමක් හඳුනා ගන්නකොට මොන වගේ කරුණු කාරණා ගැනද අපි සැලකිලිමත් විය යුතු කියලා. හොඳයි. ඉතින් අපේ වීඩියෝ ලෙසන් මාලාවන් එක්ක ආධුනිකව සම්බන්ධ වෙන අය පිරිසක් ඉන්නවා. ඒ වගේම දැනට ට්‍රේඩින් කරගෙන යන පිරිසක් ඉන්නවා. ඉතින් මට එක පිරිසක් විතරක් එක්කගෙන යන්න නෙමෙයි ඕනේ මේ හැමෝම එක්ක මේ දේත් එක්ක ඉස්සරහට යන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝටම අවශ්‍ය වෙන විදිහට මේ දේවල් කතා කරන්නේ. ඉතින් අපිට තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා ඉදිරියට. ඉතින් අපි මේ බේසික් දේවල් කතා කරගෙන යන්නේ. ඉතින් ඒ ටික හදාගෙන තමයි අපි ඊළඟ ලෙවල් එකට ඊළඟ ස්ටෙප් එකට අඩිය තියන්න ඕනේ. ඉතින් ඔයාලා හොඳට මේක නිවැරදිව දැනුම ලබා ගන්න. ඒ වගේම නිවැරදිව ඔයාලගේ එක්ස්පීරියන්ස් එක පළපුරුද්ද හදා ගන්න ඕනේ. අලුතෙන් මේකත් එක්ක ආධුනිකව සම්බන්ධ වෙන අයට ඉතින් කොහොමද ලෝක මූල්‍යමය වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙලා ට්‍රේඩින් කරන්නේ? ඒ සම්බන්ධව කතා කරන්නේ. ඉතින් කොහොමද ඩිමෝ පුහුණු ගිණුමක් අපි ක්‍රියේට් කරගන්න කියලාත් අද කතා කරනවා. ඉතින් ඔයාලා නිතරම එක්ස්පර්ට් ට්‍රේඩර්ස්ලාගේ අදහස් බලන්න හොයන්න ඉන්ටර්නෙට් එකේ තියෙන ඔයාලගේ දැනුම දවසින් දවස මොන හරි දෙයක් ගැන ඔයාලගේ ට්‍රේඩින් ලයිෆ් එකට එකතු කරගන්නවා නම් ඒක ගොඩක් වැදගත්. ඉතින් ඔබ දන්නවා අපි රෙකමන්ඩ් කරන්නේ binary.com diru.com. මොකද අපි කාලයක් තිස්සේම මේ බ්‍රෝකර් account එකත් එක්ක තමයි වැඩ කරගෙන යන්නේ. ඉතින් කිසිම ගැටලුවක් වෙලා නැහැ. අපි මේ තාක් කාලයක් වැඩ කරගෙන එනවා. ඉතින් ඔයාලට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් binary.com diru.com. මොකද අපිට binary option කරන්න, bot trading කරන්න, එතකොට MT5 forex කරන්න මේ හැම දෙයකටම මේ එකම account එකේ ඔයාලට option තියෙනවා. ඉතින් අපි හැම broker කෙනෙක්ගෙම පස්සේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට නිවැරදි විශ්වාසනීය හොඳ broker කෙනෙක් ඉන්නවා නම් එයත් එක්ක අපිට ඉදිරියට මේ ගමන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට වග කියන broker කෙනෙක් හොයාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාලා ඩිමෝ පුහුණු ගිණුමක් නිවැරදිව ක්‍රියේට් කරගෙන ප්‍රැක්ටිස් කරන්න, ඔයාලගේ දැනුම වර්ධනය කරන්න ලෝක මූල්‍යමය වෙළඳපොළ සම්බන්ධව කොහොමද අපි වැඩ කරන්න කියලා. ඉතින් ඔයාලගේ මුදල් සම්බන්ධ හරි මොනවා හරි දෙයක් ගැන ගැටලුවක් තියෙනවා නම් ඔයාලා අපිට දැනුම් දෙන්න. අපි ඔයාලට අනිවාර්යෙන්ම උදව් කරනවා. ඉතින් ඒ ටික මතක් කරන්න ඕනේ. ඉතින් මේ දේවල් වලින් මට වෙන වාසියක් නැහැ. මට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒක නිසා ඉතින් මට හරි දෙයකට පාර පෙන්වන්න මට අවශ්‍ය වෙන්නේ. මොකද අපි මේ දේවල් මෙච්චර කාලයක් මේ වගේ තැනකට ආවේ මේ ට්‍රේඩින් කරලා. ඉතින් ඒක ඔයාලටත් ලැබෙනවා නම් හොඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා. වැදගත්ම දේ තමයි මේකේ එක්ස්පීරියන්ස් එක පළපුරුද්ද ඒ වගේම මේ සම්බන්ධ දැනුම ඔබ එකතු කරගන්න ඕනේ. ඒකට යම් කාලයක් යනවා. ඉතින් යම් කාලයක් මේක නිවැරදිව පුරුදු පුහුණු කරත් ඔයාලට ලයිෆ් ටයිම් ව්‍යාපාරයක් විදිහට මේකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද නිවැරදිව ඩිමෝ පුහුණු ගිණුමක් ක්‍රියේට් කරගන්නේ සහ ඒ ගිණුම රියල් account එකක් විදිහට ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ ලින්ක්ස් තියෙනවා account ක්‍රියේට් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට මෙයාලගේ ඩිරෙක්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා account එක ක්‍රියේට් කරගන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ ලින්ක්ස් වලින් ගිහිල්ලා ඔය account එක හැදුවොත් ඔයාලගේ account එක සම්බන්ධ මොනවා හරි මුදල් සම්බන්ධ හරි මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් අපිට මැදිහත් වෙලා ඒක විසඳලා දෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද account එක නිවැරදිව ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් ඔය ආධුනිකව සම්බන්ධ වෙන කෙනෙක් නම් ඉතින් ඩිමෝ පුහුණු ගිණුමක් ක්‍රියේට් කරගන්න කිසිසේත්ම හදිස්සි වෙන්න එපා. රියල් මනි දාන්න. ඔයා යම් කාලයක් මේක ප්‍රැක්ටිස් කරනකොට ඔයාගේ මනසට ඔයාට තේරෙනවා මට දැන් මේක කරගෙන යන්න පුළුවන් කියලා. එතකොට ඔයාලා ලොකු මුදලක් ඉන්වෙස්ට් කරන්නත් එපා. පොඩි මුදලක් ඩිපොසිට් කරලා ලොකු මුදලක් ලංකාවට ගන්න උත්සාහ කරන්න. ඒක තමයි අපි මේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන එකම දේ. හොඳයි. මේ විදිහට වෙබ්සයිට් එකට ආපුවාම ඔයාලට create free demo account වලට යන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට sign up වෙන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට. ඉතින් මෙයාලා මෙතන අහනවා got a binary.com account
login into deriv.com with your binary.com username and password. ඒ කියන්නේ දැනටමත් ඔයාලට binary.com account එකක් තියෙනවද කියලා මෙයාලා අහනවා. binary.com account එකක් තියෙනවා නම් නැවත deriv.com account එකක් create කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද binary.com කියන්නේත් ඒ වගේම deriv.com කියන්නේත් එකම ආයතනයක වෙළඳ වේදිකා දෙකක්. ඒ කියන්නේ platform දෙකක්. ඉතින් ඒ හින්දා මේ දෙකටම එකම email password දීලා අපිට log වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට binary.com account එකක් තියෙනවා නම් deriv.com platform එකට log වෙන්නත් පුළුවන්. එතකොට deriv.com එකේ account එකක් තියෙනවා නම් binary.com එකට log වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා දැනටමත් account එකක් create කරලා නැති කෙනෙක්ට මෙතන account එකක් create කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් email එක දෙන්න. මෙහෙමයි මෙයාලා කියන විදිහට මේ අවුරුද්දේ බොහෝ දුරට binary.com කියන platform එක එයාලා අයින් කරાવી. මොකද binary.com එකේ තියෙන ගොඩක් features මෙයාලා දැන් deriv.com platform එකට දාලා තියෙනවා. මෙයාලා බොහෝ දුරට සමහරට මේ අවුරුද්දේ binary.com platform එක ඉවත් කරන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් ඔයාලගේ mail එක මෙතෙන්ට දීලා ඔයාලා මෙතන I agree කියන තැනට tick mark එක දීලා create demo account කියන තැන click කරන්න. check your email. ඔයාලා මෙතෙන්ට දුන්න email එකට ගිහිල්ලා බලන්න verify කරන්න mail එකක් ඇවිල්ලා ඇති. මෙතන තියෙනවා. deriv.com එකෙන් ආපු mail එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන verify my email කියන තැන click කරන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට load වෙනවා. ඊට පස්සේ අපි මෙතන choose country. අපේ country එක මෙතනින් select කරන්න ඕනේ. ශ්‍රී ලංකා කියලා දෙමු. ඉතින් හරිම සරලයි. ඊට පස්සේ අපි මෙතන password එකක් create කරන්න ඕනේ. ඔයාලා මෙතන password එකක් create කරන්න අවම characters 8ක්වත් තියෙන්න ඕනේ. ඉතින් හොඳ strong password එකක් create කරන්න ඔයාලා symbol එකක් වගේ capital symbol letters numbers ඉතින් ඒ විදිහට දාලා හොඳ strong password එකක් create කරන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන password එක create කරනකොට මෙතන යටින් රතු පාට bar එකක් යනවා. ඉතින් අපි enter කරන password එක හොඳ strong password එකක් නම් මේක කොළ පාට වෙනවා. ඉතින් ඒක වැදගත් අපිට. ඉතින් මේ විදිහට ඔයාලා password එකක් create කරගෙන start trading කියන එක click කරන්න. හොඳයි දැන් ඔබට demo පුහුණු ගිණුමක් create වෙලා තියෙන්නේ. ඔයාලා මෙතනින් මෙතන පහළම එක click කරන්න. හොඳයි. ඔයාලගේ demo account එක දැන් create වෙලා තියෙන්නේ. ඔයාලට practice කරන්න පුහුණු වෙන්න USD 10000ක demo ගිණුමක් මෙතන දැන් create වෙලා තියෙන. ඉතින් අපිට මේක අවශ්‍ය විදිහට customize කරගන්න පුළුවන්. දැන් මේක line chart එකක් විදිහට තියෙන්නේ. ඉතින් ඒව අපිට මේ විදිහට change කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. ඉතින් හරිම පහසුයි. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට මේකේ trading කරන්න පුළුවන්. ඔයාලට පුහුණු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පේනවා මේ D-Trader කියන තැනට ගියාට පස්සේ මෙතන D-Trader, D-Bot, MT5, DerivaX, Smart Trader, Binary Bot ඉතින් මේ විදිහට ගොඩක් facilities තියෙනවා මේ account එකේ. ඉතින් මේ විදිහට ඔයාලට account එකේ view එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට යම් යම් දේවල් වෙනස් කරන්න තියෙනවා. පොඩි දේවල් හදා ගන්න තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව අපි කතා කරමු. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ මම mouse point එක ගෙනියනකොට මෙතන මේ පොඩි කොටුවක් වැටලා මේක මේ තොරතුරු පෙන්වන්න. ඉතින් open එක close එක high එක volatility එක ඉතින් මේ දේවල් ඉතින් අපිට ඇත්තටම මේක මේ දැන් chart එකේ එහා මෙහා යනකොට chart එක analyze කරනකොට කරදරයි. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලට මෙතන පේනවා මේ zoom in කරන එක zoom out කරන එක මෙතන ධන ඍණ ලකුණු දෙක. ඒ මැද තියෙන මේ ටික් එක ඔයා එක සැරයක් ක්ලික් කරන්න. එතකොට ඒක නැති වෙලා යනවා. ඔයාලට මේක මේ දැන් white background එකක් තියෙන. ඉතින් ඔයාලට ඒක change කරගන්න පුළුවන්. මෙතන setting වලට ගියාම මෙතන dark වලට අපි මාරු කරාම මේක dark color වෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ওই විදිහට මම හිතන්නේ මේක මේ වැඩිදුර කියන්න ඕන දෙයක් නෙමෙයි.
ඉතින් ඔයාලට හරිම පහසුයි මේ platform එකේ binary trading වලට ඉතාමත් සරලව අපිට මෙතනින් order එකක් place කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි දැන් පුහුණු ගිණුමක් create කරලා තියෙන්නේ. අපි real account එකක් තාම create කරලා නැහැ. ඔයාලට පේනවා මෙතන මේ demo account එක අපිට මෙතනින් මේ MT5 account add කරලා create කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන පස්සේ කතා කරමු. එතකොට අපි මේකෙම කතා කරමු දැන් කොහොමද real account එකක් හදාගන්න කියලා. ඉතින් සරල step එකක් තියෙන්නේ. මෙතන real කියන tab එකට ගියාම ඔයාලට පේනවා derivative account. මෙතන real ගිණුමක් USD දාලා කොහොමද අපි create කරන්නේ account එකක් හදාගන්නේ කියලා. ඉතින් මෙතන add කියන එකට යන්න ඕනේ. එතකොට අපි මෙතන අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට අවබෝධ කරගන්න අපි account එකේ trade කරන්නේ මොන කරන්සි එකෙන්ද. ඉතින් ඒක ඔබ නිවැරදිව අවබෝධ කරගන්න ඒක මෙතන හරියට සිලෙක්ට් කරන්න ඕනේ. අපි මෙතන US ඩොලර් කියන එක USD කියන එක සමහර අය මේ පටල ගන්නවා මෙතන මේ USDC කියන තැනම ක්ලික් කරනවා. ඉතින් එහෙම එපා. ඔයාලට ඊට පස්සේ accounts මාරු වෙනවා පැටලෙනවා. ඒ නිසා ඔබ නිවැරදිව මෙතන USD කියන මේ US ඩොලර් USD කියන තැනට ටික් එක දාලා මෙතන next කරන්න. ඊට පස්සේ ඔයාලගේ first name එක last name එක ඒ වගේම birthday එක ඒ වගේම phone number එක මෙතන දාන්න ඕනේ. ඉතින් ඒ ටික ඔයාලා හරියට නිවැරදිව fill කරගන්න. ඉතින් මම example එකක් විදිහට ඔයාලට මම මේ නිවැරදි තොරතුරු නෙමෙයි දෙන්නේ. ඉතින් මෙතන ඔයාලගේ date of birth මෙතන ඔයාලගේ birthday එක හරියට select කරන්න. මම මෙතන මේ example එකක් විදිහට මේ තොරතුරු දෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ phone number එකක් මෙතෙන්ට දෙන්න. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන next කියන එක click කරන්න. හොඳයි ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ details ටිකක් මෙතන දෙන්න තියෙනවා. ඔයාලගේ address එක මෙතන දෙන්න. address එක අපිට line දෙකකට දෙන්න පුළුවන්. ඔයාලගේ address එකේ ගෙදර number එකක් තියෙනවා නම් අංකයක් තියෙනවා නම් ඔයාලට මෙතන ගෙදර number එක දෙන්න පුළුවන් කීයද කියලා. ඊට පස්සේ ඔයාලගේ මෙතන address එකේ ඉතුරු ටික මෙතෙන්ට දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම මෙතන මේ example එකක් විදිහට දෙන්නේ. ඔයාලගේ නිවැරදිම තොරතුරු මෙතෙන්ට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලගේ city එක මෙතනින් දෙන්න පුළුවන්. ඔයාලා ජීවත් වෙන නගරය ඒක නිවැරදිව ලබා දෙන්න. ඒ වගේම ඔයාලගේ අයත් වෙන district එක කොහෙද කියලා දෙන්න. මේකේ දැන් මේකේ කොළඹ කියලා නෑ. මේකේ තියෙන්නේ බස්නාහිර පළාත, දකුණු පළාත, අම්පාර, අනුරාධපුර, බදුල්ල ටිකක් අමුතු විදිහට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේක තෝරන්න මේ මධ්‍යම පළාත, මහනුවර, මන්නාරම. ඉතින් ඔයාලා හරියට බලලා දෙන්න. මම මෙතන මේ බස්නාහිර පළාත කියන තැන select කරලා ඒ වගේම ඔයාලගේ postal code එක දෙන්න. ඔයාලා Google එකේ දන්නේ නැත්නම් ඔයාලට නගරයට අදාළ postal code එක තෝරලා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් next කරන්න. එතන තොරතුරු ටික නිවැරදි ආකාරව fill කරලා ඔයාලගේ address එකට අදාළව. හොඳයි. ඊට පස්සේ ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ මෙතන මේ කියන දේවල් වලට එකඟයි කියලා. මෙතන tick mark දෙක දාලා add account කියන එක ඔබන්න. ඉතින් your account is ready. ඒ කියන්නේ අපි නිවැරදිව account එක create කරගත්තා. මෙතනින් deposit එකක් දැම්ම කරනවද කියලා අහන්නේ. ඉතින් අපි maybe later කියලා දෙමු. හොඳයි. දැන් අපි මේ ඉන්නේ USD account එකේ real account එකේ. ඉතින් මෙතන අගේ බිඳුවයි පේන්නේ. අපි මේකට තාම මුදල් deposit කරේ නැති හින්දා ඉතින් ඔයාලට netlife skill හරහා මුදල් ලබා deposit කරගන්නත් පුළුවන්. මේ ඔයාලට පේනවා මෙතන real account එක තියෙනවා, මෙතන demo account එක තියෙනවා. ඉතින් ඔයාලට මුදල් දාගෙන trade කරන්න පුළුවන්. ඉතින් ලොකු මුදලක් දාන්න එපා. අවම මුදලක් දාලා පුළුවන් තරම් ලොකු මුදලක් ලංකාවට ගේන්න උත්සාහ කරන්න. ඒක තමයි අපි මේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක මතක් කරන්න ඕනේ. මෙතන cashier වලට ගියාම ඔයාලට පේනවා මෙතන deposit කරන්න තියෙන option පේනවා. ඒ වගේම withdrawal කරන්න මෙතන මේ payment agents ලා ඉන්නවා. ඔයාලට මේ payment agent කෙනෙක් සම්බන්ධ කරගෙන
මුදල් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ ට්‍රාන්ස්ෆර් ඒවා ගැන අපි කතා කරමු. එතන මේ deriv P2P කියලා තියෙනවා. ඔයාලට මේකේ මුදල් සෙල් කරන කෙනෙක්ගෙන් USD සෙල් කරන කෙනෙක්ගෙන් මුදල් ලබා ගන්නත් පුළුවන්. ඒව සම්බන්ධවත් අපි වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඒ අදාළ වීඩියෝස් බලලා ඔයාට මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාලා මේ P2P එක හරහා මුදල් ලබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම account එක verify කරලා තියෙන්න ඕනේ. ඔයාලගේ passport එක හරි driving license එක හරි දීලා ඒ වගේම address එක verify කරලා ඉතින් ඔයාලට පේනවා මෙතන buy කියන එක දුපුවාම මෙතන මෙයාලා verify කරන්න කියලා තියෙනවා identity එක එහෙම නැත්නම් අදාළ document දීලා ඉතින් ඒ සම්බන්ධවත් අපි වීඩියෝ එකක් create කරලා තියෙනවා P2P එක සම්බන්ධව කරපු වීඩියෝ එකේ. ඉතින් මම හිතනවා ඔයාලට අවබෝධ වෙන්න ඇති කියලා කොහොමද නිවැරදිව account එකක් create කරගන්න කියලා. ඉතින් මුදල් දාන්න හදිස්සි වෙන්න එපා. අවම මුදලක් දාලා ලොකු මුදලක් ලංකාවට ගේන්න උත්සාහ කරන්න. ඉතින් ප්‍රධානම කාරණේ ඔයාලට මෙතන ඩිමෝ ගිණුම තියෙනවා ප්‍රැක්ටිස් කරන්න. ආධුනිකව මේකත් එක්ක සම්බන්ධ වෙන අයට කියන්න තියෙනවා ඔබ අනිවාර්යයෙන්ම මාස කිහිපයක්වත් මේකත් එක්ක එකතු වෙලා හොඳට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි පළපුරුද්දත් එක්ක තමයි මේක අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් අපිට මේකේ පළපුරුද්දත් අවශ්‍යයි, දැනුමත් අවශ්‍යයි. ඒ දේවල් ඔබගේ වර්ධනය කරන්න තමයි අපි මේ දේවල් නිතර මේ සම්බන්ධ තොරතුරු මේ හැම දෙයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඒකයි අපි මේ නිතර කියන්නේ උත්සාහය කැපවීම. මේ දේවල් තියෙනවා ඔබට අනිවාර්යෙන්ම මේ දේවල් එක්ක ඉදිරියට යන්න පුළුවන්. මේකේ තියෙන අනිත් features ගැන මේ දේවල් ගැන මේ MT5 account එකක් create කරන්න කොහොමද කියලා අපි කතා කරනවා අනිවාර්යෙන්ම. මොකද මම කියන්නේ ඔයාලට binary option විතරක්ම කරන්න, forex විතරක්ම කරන්න කියලා. ඉතින් ඔයාලා කරන්නේ මොකක් වුණත් කමන්නේ එකම market තියෙන්නේ. අපිට market එක හරියට analyze කරන්න පුළුවන් නම් අපි කරන්නේ binary option ද forex ද කියන එක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. අපිට නිවැරදිව market එක read කරන්න, market එක analyze කරන්න තමයි අපි පුහුණු වෙන්න ඕනේ. binary option trade කරන්නේ කොහොමද? binary option trade එකක් යොදන අයුරු පියවර 5කින් හඳුනා ගනිමු. සාමාන්‍ය අපි account එකේ යම් මුදලක් තියෙනවද? ඒ තියෙන මුදලත් එක්ක ඒ වගේම අපි market එක analyze කරලා අපි trade එකක් දාන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ හැම දෙයක්ම සරලව කතා කරන්නේ binary option forex වලට ආධුනිකව අලුතෙන් සම්බන්ධ වෙන අයට මේ වීඩියෝ ලෙසන් මාලාව උපකාරයක් වේවා කියන බලාපොරොත්තුවෙන්. හොඳයි. අපි මුලින්ම කරන්න ඕනේ ට්‍රේඩ් කිරීමට බලාපොරොත්තු වෙන binary option වර්ගය තෝරා ගැනීම. ඒ කියන්නේ අපි තෝරාගන්නේ මොකේද? currency pair එකක්ද? එහෙම නැත්නම් volatility index chart එකක්ද? එහෙම නැත්නම් gold ඔය වගේ මොන හරි chart එක market වර්ගය තෝරා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි trading type එක තෝරා ගන්න ඕනේ. ඉතින් අපිට deriv.com කියන අපි broker ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකේත් deriv.com platform එකේ තියෙන features ගැන කතා කරා. ඒකේ trading type කියන එකේදී අපි තෝරා ගන්න ඕනේ අපි යොදන trading type එක මොකක්ද කියලා. පොඩ්ඩක් ඒ ගැන අපි කතා කරමු. ඒ වගේම තමයි ඔබ යොදන්නට බලාපොරොත්තු වෙන trade duration එක. ඒ වගේම කාලය select කරන්න ඕනේ. අපි විනාඩි 5ක කාලයක්ද විනාඩි 10ක කාලයක්ද අපිට එක තප්පරයක ඉඳලා මේකේ කාලය යොදවන්න පුළුවන්. ඒ වුණාට මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද ඒක අවදානම් වැඩි. ඉතින් මේක අපි ව්‍යාපාරයක් විදිහට මේක දිගටම කරගෙන යනවා නම් එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ. අපි අවම විනාඩි 15කටවත් එහා ඕඩර් එකක් දාන්න පුළුවන් නම් තමයි හොඳයි කියලා මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපිට තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපි ට්‍රේඩ් එකකට යොදන්න වෙන බලාපොරොත්තු වෙන කාලය සිලෙක්ට් කරලා තෝරන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ යොදන්න බලාපොරොත්තු වෙන මුදල කොපමණද? අපිට අවදානමට දාන්න පුළුවන් මුදල කොච්චරක්ද කියලා අපි සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක වැදගත්ම කාරණාවක්. අපේ account එකේ $10ක් තියාගෙන අපි දාන පළවෙනි ට්‍රේඩ් එකම $6-7ක ට්‍රේඩ් එකක් දාන්නේ නැහැ නේද? අවම අපේ account එකේ $10ක් තියෙනවා නම් අපිට සත 35 ඉඳලා ට්‍රේඩ් දාන්න පුළුවන්. අවම අපි
$7.50 එකේ ඉඳලවත් තමයි ට්‍රේඩ් දාන්න ඕනේ. ඊට එහා යන්න එපා. මොකද මේක අපි ඉවසීමෙන් මේක අපි හරියට ඉගෙන ගන්නකම් මේක ඉවසීමෙන් ප්‍රගුණ කරලා පොඩි පොඩි ට්‍රේඩ් වලින් අපි ඉස්සරහට මේක කරගෙන යන්න ඕනේ. ඉතින් අපේ account එකේ $100ක්වත් තියෙනවා නම් ඔන්න අපි උපරිම $10ට එහා යන්නේ නැහැ. $1ත් 10ත් අතර වගේ ට්‍රේඩ්ස් වලට යන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තිම පියවර වන්නේ අපි යොදන්නේ ට්‍රේඩ් එක පුට් ට්‍රේඩ් එකක්ද එහෙම නැත්නම් කෝල් ට්‍රේඩ් එකක්ද කියලා අපිට තෝරලා අපේ ඕඩර් එක කන්ෆර්ම් කරන්න තියෙනවා. ඉතින් ට්‍රේඩ් එකක් දාන්න සරලව මේ ස්ටෙප් පහෙන් අපිට ට්‍රේඩ් එකක් ඕපන් කරන්න පුළුවන්. ඉතින් අපි මාකට් එකේ බලමු මේවා කොහොමද කරන්න කියලා. ඉතින් අපි ට්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙන බයිනරි ඔප්ෂන් වර්ගය කරන්සි පෙයාර් එක එහෙම නැත්නම් මාකට් chart එක තෝරගන්න තියෙන. ඉතින් ඔයාලා දන්නවා මේ platform එකට ගියාම මේ view එකට ගියාම අපි ට්‍රේඩින් කරන මාකට් වර්ගය මෙතනින් තෝරගන්න පුළුවන්. volatility index ද ඒ වගේම forex currency ද currency pair එකද නැත්නම් මේ stock index තියෙනවා ඒ වගේ මේ gold USDT එහෙම මොන හරි දෙයක්ද අවශ්‍ය මාකට් type එක අපි මෙතනින් තෝරලා select කරන්න ඕනේ. දැන් අපි හිතමු මම ට්‍රේඩ් කරන්නේ EUR USD. ඔන්න ඒක මම තෝරලා තියෙනවා. දැන් ඔයාලට පේනවා EUR USD chart එක තමයි මේ අපිට පෙන්වන්න කරන්නේ මේ මෙතන වැටිලා තියෙනවා. ඒ වගේම අපිට ඊළඟට trading type එක තෝරා ගැනීම. trading type එක තෝරා ගන්නවා කියලා කියන්නේ ඔයාලට මෙතන පේනවා මෙතන මේ දැන් අපි තෝරගෙන තියෙන්නේ rise and fall කියන එක. ඉතින් අනිවාර්යෙන්ම අපි binary option කරනවා නම් ඒක තෝරලා තියාගන්න. මොකද මේ තව features ගොඩාක් තියෙනවා මෙතන. මේ multiplace මේ options වර්ග තව තියෙනවා. මේ high and low touch and no touch. ඉතින් ඒවා ගොඩක් තියෙනවා. volatility index chart වලට තව මීට වැඩි option කිහිපයක් දෙනවා. ඉතින් ඔයාලා කොහොම නමුත් අපි දැන් මේ කතා කරගෙන යන step එකට කතා කරන යන නිසා අපි දැනට කතා කරන්නේ මේ rise and fall කියන එක. අනිවාර්යෙන්ම ඔයාලා මෙතන trading type එක විදිහට ඔයාලා rise and fall කියන එක තෝරලා තියාගන්න. ඔබ යොදන්නට බලාපොරොත්තු වෙන trade duration එක කාලය තීරණය කිරීම. ඉතින් අපිට කාලය තීරණය කරන්න ඉතින් ඔයාලට මෙතනින් පුළුවන්. ඔයාලට පේනවා මෙතන tick minutes ඒ වගේම hours days. ඉතින් අපිට අපි එක trade එකකට යොදන කාලය මෙතන tick වලින් අපිට trade එකේ කාලය දෙන්නත් පුළුවන්. ඉතින් මම නම් recommend කරන්නේ නැහැ ඒක. අපි මිනිත්තු වලින් තමා සාමාන්‍ය අපි ඉදිරියට කතා කරගෙන යන්නේ binary option වලට අදාළව කොහොමද trade කරන්න කියලා. ඉතින් ඔයාලට මෙතන මිනිත්තු කියලා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට මිනිත්තු කීයක්ද කියන එක අපිට මිනිත්තු 10ක්ද එහෙම නැත්නම් මිනිත්තු 15ක්ද අපි trade එකකට යොදන කාලය කොපමණ කාලයක්ද කියලා මිනිත්තු කීයක්ද කියලා මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි මෙතන duration එක කාලය තීරණය කරන්නේ. ඉතින් ඔයාලා මෙතන මේ duration කියන තැනට ටික් එක දාලා තියාගන්න. මේ end time කියන එකට තියාගන්න එපා. ඒක අපිට ඒකත් ට්‍රේඩ් කරන සිස්ටම් එකක්. ඒ වුණාට අපිට ඒ කාලය තීරණය කරන උනාට අපි duration කියලා මෙතන තීරණය දීලා මෙතන ටික් එක තියලා අපි කාලය තීරණය කරලා දෙනවා. අපි chart එක analyze කරලා ඒ ගන්න තීරණයට අනුව. හොඳයි. ඔබ යොදන්නට බලාපොරොත්තු වෙන මුදල කොපමණදයි අපි තෝරන්න ඕනේ. ඉතින් මුදල තෝරන්න අපිට මෙතන අපි අපේ account එකේ කීයක් තියෙනවද ඒ අදාළ මුදලෙන් කොච්චර ප්‍රමාණයක් කොපමණ ප්‍රමාණයක් මේ trade එක සඳහා යොදවනවද කියන එක අපිට ඉතින් ඒක අවශ්‍ය විදිහට තෝරලා $1ක්ද 2ක්ද 3ක්ද ඒ විදිහට select කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන මේ payout stake කියන එක මේ stake කියන එක දාලා තියාගන්න අනිවාර්යෙන් මේ වගේ මෙතන ටික් මාක් එකක් දාලා තියාගන්න. හොඳයි. ඒ වගේම තමයි අවසාන කාරණාව තමයි අන්තිම පියවර විදිහට අපි යොදන්නේ put trade එකක්ද call trade එකක්ද කියලා තෝරලා order එක confirm කරන එක. ඉතින් අපිට මෙතන තියෙන්නේ අපි up එකට නම් order එක දාන්නේ call trade එකක් නම් මෙතන මේ rise කියන එක ඔබනවා. ඒ වගේම put trade එකක් නම් down එකට නම් අපි order එක දාන්න මෙතන මේ fail කියන එක ඔබලා click කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මම හිතනවා order එකක් දාන පියවර ඔයාලට මෙතනින් අද වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්නේ නැති කියලා.
ඉතින් මම එක ට්‍රේඩ් එකක් දාලා ඔයාලට මේක තව ටිකක් පැහැදිලි වෙන්න බලමු. ඉතින් අපිට මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හින්දා අපි එක විනාඩියක වගේ ට්‍රේඩ් එකක් දාලා බලමු මාකට් එක. ඉතින් මම මෙතන විනාඩියක ඩවුන් ට්‍රේඩ් එකක් මෙතන දෙන්නම්. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ඕඩර් එකක් ප්ලේස් කරාම ඔයාලට මෙතනින් අපි දාපු ඕඩර් එක මෙතනින් පෙන්නනවා. ඉතින් අපි බලමු ඕඩර් එක මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා දැක්කා අපි දාපු ඕඩර් එක ප්‍රොෆිට් වුණා. ඉතින් හයි රිස්ක් ගොඩ ලොකු අවදානමක් අරගෙන ඒ වගේ තැනක ට්‍රේඩ් එකක් දානවා නම් දාන්න ඕනේ. ඉතින් අපේ ඕඩර් එක වින් කරා. ඉතින් මම ඔයාලට 1 minute chart එකෙන් පෙන්නන්නම්. ඒ 5 minute chart එකේ තිබුණේ මම මෙන්න මේ අවස්ථාවේදී අපි ඕඩර් එක දැම්මේ විනාඩියක. ඉතින් 1 minute chart එක බැලුවොත් තනි කැන්ඩල් එක ට්‍රේඩ් එකක්. ඉතින් ඒ නිසා අපි මේ හැම දෙයක් ගැනම කතා කරමු. ඉතින් ඔයාලා දැක්ක අපි මිනිත්තු එකක ඕඩර් එකක් දැම්මේ ඩොලර්ස් 5ක්. ඉතින් ඔයාලට මෙතන පේනවා අපි ඩොලර් 5ක ඕඩර් එකක් දැම්මේ. ඉතින් ඒ වගේම අපිට ඩොලර් 6.83ක ප්‍රොෆිට් එකක් මෙතන ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට මේක නිවැරදිව ඉගෙන ගත්තොත් මේක හරියට ඉගෙන ගත්තොත් binary option forex කියන එක අපිට real full time කරන්න පුළුවන් business එකක් විදිහට මේක නිවැරදිව කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නැවත නැවතත් ඔයාලගෙන් ඉල්ලන්නේ මේක real money දාලා කරන්න හදිසි වෙන්න එපා. අපි මේක real business එකක් විදිහට හරියට ඉගෙනගෙන හරි දේ ඉගෙනගෙන ඉදිරියට කරගෙන යමු. ඉතින් මං හිතනවා ඔයාලට platform එක ගැන තව කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. අපි ඕඩර් එකක් ප්ලේස් කරන්න කොහොමද? ඒ වගේම මේ platform එකේ තියෙන features මේ හැම දෙයක් ගැනම කතා කරා. අපි තවත් ඉදිරියට මේ දේවල් ගැන පියවරෙන් පියවර කතා කරගෙන යමු. අපිට markets බලන්න පුළුවන් chart viewers ගැන. ඉතින් ඒ නිසා ඒකත් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි create කරගත්තු මේ deriv.com broker account එකේ අපිට මේ platform එකේම market එක රීඩ් කරන්න මාකට් එක ඇනලයිස් කරන්න පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපි බලමු අපිට මොනවද තියෙන charts කියලා මාකට් එක ඇනලයිස් කරන්න. ඉතින් අපිට මේ smart chart කියන එක යොදා ගන්න පුළුවන් binary.com deriv.com ලම තමයි අපිට මේක ලබා දෙන්නේ smart chart කියලා. ඉතින් ඒක මම හිතනවා අපි හැමෝටම වැදගත් කියලා. මොකද මේකෙත් අපිට හැම දෙයක්ම indicators හැම දෙයක්ම use කරගෙන හොඳට මාකට් එක ඇනලයිස් කරන්න පුළුවන්. ඉතින් මම මේ හැම chart viewer එකකම links පහල දාලා තියන්නම්. ඔයාලා ඒ ටික ගිහිල්ලා open කරගෙන ඔයාලගේ bookmark එකේ හරි කමක් නැහැ save කරලා තියාගන්න. ඔයාලට ඒතකොට ලේසියෙන්ම chart ටික open කරගන්න පුළුවන්. ඒ වගේම binary.com එකෙන්ම ලබා දෙන මේ trading view chart එක මේකත් හරි ප්‍රයෝජනවත්. අපිට indicators මේ හැම tools එකක්ම තියෙනවා. ඉතින් volatility index chart මේ තියෙනවා. ඉතින් tradingview.com site එකෙන් ලබා දෙන chart එකේ අපිට volatility index chart ලබා ගන්න බෑ. නමුත් මේ binary.com එකෙන්ම ලබා දෙන මේ trading view chart එකේ අපිට මේ synthetic indices මේ volatility charts ලබා ගන්න පුළුවන්. ඉතින් මේ trading view chart එකත් ඔයාලා save කරලා තියාගන්න bookmark එකේ. ඔයාලට market එක analyze කරන්න, market එක read කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි tradingview.com site එකේ එයාලා දෙන chart එකත් ගොඩක් වැදගත්. මොකද අර දෙකේම නැති ගොඩක් features මෙයාලගේ මේකේ තියෙනවා. indicators ගොඩක් තියෙනවා, ගොඩක් එක strategies. ඉතින් මේ ගොඩක් දේවල් තියෙනවා. අපිට මේ stock trading මේ හැම දෙයක් ගැනම cryptocurrency
ඉතින් මේ හැම එකකම charts බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ගොඩක් වැදගත්. මේකේ ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනේ ඊමේල් එකක් දීලා. එයාලා ඉතින් මේ ෆ්‍රී දෙන version එක අපිට platform එක use කරලා මාකට් එක රීඩ් කරන්න පුළුවන්. ඉතින් අපිට ගෙවීම් කරලා ගන්නත් පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ මේ ෆ්‍රී දෙන එක අපිට දැනට හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා ඔයාලා මේ සයිට් එකේ tradingview.com මෙයාලා දෙන මේකත් සේව් කරලා තියාගන්න. ඉතින් අපිට එහෙම ගොඩක් chart අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපිට යම් අදහසක් ගන්න මාකට් එක ඇනලයිස් කරන්න මේ chart තුන හොඳටම ප්‍රමාණවත්. ඔයාලා මේ chart එක සේව් කරලා තියාගන්න. ඒ වගේම මේ tradingview binary.com ලා දෙන මේ chart එකේම අපිට volatility indices හැම දෙයක්ම මාකට් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ smart chart එකෙත් හැම දෙයක්ම තියෙනවා volatility market හැම දෙයක්ම. ඉතින් ඔයාලට මේක අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගෙන use කරන්න පුළුවන්. ඉතින් මේ platform එකේ දෙන market එකක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපිට use කරලා හොඳ price action එකක් ගන්න පුළුවන්. ඉතින් අදත් සුවිශේෂී වැදගත් කාරණාවක් ගැන කතා කරන්නේ binary option forex වලට අදාළව. ඒ තමයි economic calendar එක. economic news බලන්නේ කොහොමද කියලා. ඉතින් අපේ කලින් කතා කරපු ලෙසන් වලදී කතා කරා මේජර් කරන්සිස් මොනවද? ඒ මේජර් කරන්සිස් එක්කට බලපාන ඉෆෙක්ට් එකක්, නිවුස් එකක් මුළු මහත් ලෝක මූල්‍යමය වෙළඳ පොලේම ක්‍රියාකාරී වෙන මාකට් වලට, කරන්සි වලට බලපානවා කියලා අපි කලින් වීඩියෝ ලෙසන් එකේදී කතා කරා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ නිවුස් එකක් බලන්නේ කොහොමද? මේ නිවුස් එකක් ක්‍රියේට් කරලා, නිවුස් එකක් ඇනලයිස් කරලා මේකෙන් යම් අවබෝධයක් ලබා ගන්නේ කොහොමද කියලා. ඉතින් මේ දේවල් ඔබ සරලව අවබෝධ කරගන්න. සරලවම කිව්වොත් මේක වෙන්නේ අපි දන්නවා ලෝක මූල්‍යමය වෙළඳ පොලේ මේ කරන්සි පෙයාස් වලට යම් යම් හේතුන් මත නිවුස් රිලීස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න යම් නිවුස් එකක් තියෙන වෙලාවකට දැන් ඔබ හිතන්න USD කරන්සි එකට නිවුස් එකක් තියෙනවා. අන්නේ නිවුස් එක තියෙන වෙලාවට අපි ඔය පාවිච්චි කරන ඉන්ඩිකේටර්, support and resistance ඔය කිසිම ටෙක්නිකල් දෙයක් වැඩක් වෙන්නේ නැහැ. නිවුස් එක තියෙන වෙලාවට මාකට් එකට මොනවා වෙයිද කියලා අපිට කියන්න බෑ. කියන්නේ මාකට් එක මොන පැත්තට මූව් වෙයිද කියලා අපිට යම් අදහසක්වත් ගන්න අමාරුයි. මොකද මේ අවස්ථාවේදී binary option trade කරන අයට නම් විශේෂයෙන්ම trade කරන්න යන්න එපා. අවම පැයක කාලයක්වත් නිවුස් එකක් රිලීස් වෙන වෙලාවට trade නොකර ඉන්නවා නම් තමයි වඩා හොඳ. මොකද ඒ අවස්ථාවේදී මාකට් එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සරලව මේ දේවල් ගැන පියවරෙන් පියවර කතා කරමු. ඉතින් ඔයාලට binary option forex එක කොහොමද මේකත් එක්ක වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් ඔයාලා Google එකේ investing.com කියන සයිට් එකට log වෙන්න ඕනේ. අපි ඒකෙන් තමයි අපි economic calendar එක market news ලබා ගන්නෙ. හොඳයි. මේ search result එකේ පළවෙනි result එක click කරලා ඔයාලට investing.com සයිට් එකට යන්න පුළුවන්. හරි. ඉතින් මේ වගේ view එකක් තමයි මේ investing.com සයිට් එකට ඔයාලට ආවහම දැක ගන්න තියෙන්නේ. ඉතින් අපිට binary option forex වලට අදාළව ගොඩක් තොරතුරු අපිට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මේකෙන් news බලන්නේ කොහොමද, economic calendar එක බලන්නේ කොහොමද කියලා. ඉතින් අපි සරලව බලමු මේ දේවල් කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේ මෙතන උඩ බාර් එකක් පේනවා. ඒ බාර් එකේ තියෙනවා මේ tools කියලා. මේ tools කියන එකේ මේ economic calendar කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා යන්න. ඉතින් ඔයාලා මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. එතකොට රෙජිස්ටර් වෙන්න ඕන හේතුවත් මම ඔයාලට කියන්නම්. ඔයාලගේ Gmail එක දීලා ඔයාලට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. මම දැනටමත් රෙජිස්ටර් වෙලා ඉන්නේ. අපි දැන් මේ tools වල economic calendar කියන page එකට ඇවිත් ඉන්නේ. දැන් මෙන්න මේ වගේ view එකක් තමයි ඔයාලට දකින්න තියෙන්නේ. මේ තමයි economic news. දැන් යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් economic news එකක් බලන්න අනිවාර්යයෙන්ම ලොකු දැනුමක් තියෙන්න ඕනේ. මේක ගැන මේ ඉංග්‍රීසි knowledge එකක් තියෙන්න ඕනේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේක සරලව බලමු කොහොමද තේරුම් ගන්න කියලා. හොඳයි. ඉතින් ඔයාලා economic news බලන්න ඇවිල්ලා ඉස්සරලාම කරන්න ඕන දේ තමයි ඔයාලා මෙතන
ටයිම් ෆ්‍රේම් එක හදාගන්න. මෙතන තියෙන්නේ ඔයාලා දැනටමත් මේකේ රෙජිස්ටර් වෙලා නැත්තම් නේද? රෙජිස්ටර් වෙලා නැත්තම් ඔයාලගේ මෙතන වෙනස් වෙනවා. මොකද අපි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා මේක හදලා සේව් කරාම ආයේ මේක වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔයා හිතන්න මම මේකට රෙජිස්ටර් වෙන්නේ නැහැ. නමුත් මේකට ඇවිල්ලා නිවුස් බලලා මේ ටැබ් එක ක්ලෝස් කරලා ආයේ නැවත මේකට ලොග් මේ සයිට් එකට ඇවිල්ලා නිවුස් බලනකොට මේ ටයිම් ෆ්‍රේම් එක මෙතන මේ ටයිම් එක වෙනස් වෙනවා. මේක ධන 5:30ක් ඇඩ් කරගන්න ඕනේ මේ කොලම්බෝ වලට. මේක වෙනස් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකන් ටයිම් ෆ්‍රේම් එකට හදාගන්න ඕනේ. ඉතින් මෙතන මේ ශ්‍රී ලංකන් ටයිම් ෆ්‍රේම් එක දීලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඔබ නිවැරදිව අවබෝධ කරගන්න නැත්නම් ඔබ වෙනත් ටයිම් ෆ්‍රේම් එක තියාගෙන නිවුස් බලලා සමහරට ඇත්තටම නිවුස් එක අපේ වෙලාවෙ හැටියට ඔයා ට්‍රේඩ් කරන වෙලාවෙ වෙන්න පුළුවන් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම මෙතන ශ්‍රී ලංකන් ටයිම් ෆ්‍රේම් එකට ධන 5:30ක් ඇඩ් කරලා ඇප්ලයි කරලා තියාගන්න. ඔයාලා මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා හිටියොත් මේක සේව් වෙලාම තියෙනවා. හොඳයි. ඉතින් අපි බලමු ඉකොනොමික් නිවුස් එකක් බලන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ පහලට ආවම දැන් අපි ශ්‍රී ලංකන් වෙලාවට කන්වර්ට් කරගත්තා. මෙතන මේ ටුඩේ කියන තැනට ක්ලික් කරලා ඔයාලා මේ chart එක view එක ලබා ගන්න ඕනේ. හොඳයි. ඔයාලට පේනවා දැන් මේ ශ්‍රී ලංකන් ටයිම් එක. මෙන්න මේ ටයිම් එකට තමයි නිවුස් රිලීස් වෙන්නේ. දැන් මෙන්න මේ සීමාවෙන් උඩ තියෙන්නේ දැනට රිලීස් වුණ නිවුස් නේද? දැනට රිලීස් වුණ නිවුස් තමයි මේ මෙතන පෙන්වන්නේ. ඒ වගේම මේ මෙතන පහළ මේ 11:30ට UR වලට මේ නිවුස් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ අදාළ කරන්සි එකට තියෙන නිවුස් තමයි මේ පෙන්නලා තියෙන්නේ. හොඳයි. එතකොට ඔයාලට පේනවා මේ අදාළ නිවුස් එකට ඉස්සරහින් මේ ස්ටාර් 3ක් තියෙනවා. එතකොට මේ ස්ටාර් 3න් මොනවද කියවෙන්නේ? මේ සමහර නිවුස් එකක් ඉස්සරහා ස්ටාර් 2ක්. සමහර ඒවා ළඟ ස්ටාර් 1ක්. දැන් සමහර නිවුස් ඉස්සරහා මේ ස්ටාර් 3ක් තියෙනවා. නේද? රෑ 8ට තියෙනවා USD නිවුස් එකක් ස්ටාර්ස් 3ක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ ස්ටාර්ස් වලින් වෙන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ ස්ටාර් වලින් පෙන්වන්නේ ඒ නිවුස් එකේ තියෙන ප්‍රබලත්වය. 1 ස්ටාර් එකක් තියෙනවා නම් ඒ නිවුස් එකේ ලොකු ප්‍රබලත්වයක් නැහැ. දැන් ස්ටාර් දෙකක් තියෙනවා නම් ඒ නිවුස් එක යම් සැලකිය යුතු ප්‍රමාණයකට ටිකක් බලවත්. ඒ වගේම මේ ස්ටාර් 3ක් තියෙනවා කියන්නේ කිසිසේත්ම ට්‍රේඩ් කරන්න යන්න එපා. ලොකු ඉෆෙක්ට් එකක් තියෙන නිවුස් එකක් තමයි ස්ටාර් 3ක් තියෙනවා කියලා කියන්නේ. හොඳයි. එතකොට ඒක ඔයාලා දන්නවා. ඒ වගේම තමයි මෙතන තියෙනවා previous forecast actual. මෙතන මේ කොටස් තුනක් පේනවා. previous කියන්නේ මේ නිවුස් එකම මීට කලින් රිලීස් වුණ වෙලාවේ සිදුවුණු සිදුවීම. previous කියන්නේ. එතකොට forecast කියන්නේ මෙයාලා බලාපොරොත්තු වෙනවා නිවුස් එක රිලීස් වෙනකොට දැන් මේ රිලීස් වුණ නිවුස් නේ තියෙන්නේ. මෙයාලා බලාපොරොත්තු වෙනවා මෙච්චර දෙයක් වෙයි කියලා. එතකොට actual කියන්නේ ඇත්තටම වර්තමානයේ ඒ නිවුස් එකේ සිදුවුණු දේ. ඉතින් ඒ නිසා ඔයාලා මේක නිවැරදිව අවබෝධ කරගන්න ඕනේ. දැන් මේ නිවුස් එකේ තියෙන්නේ කලින් මේ නිවුස් එක රිලීස් වෙන වෙලාවේ 5.360 මිලියන් පහළ බෑමක් ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ෆෝකාස් කියන්නේ මෙයාලා බලාපොරොත්තු වෙනවා 3 මිලියන් 5 පොයින්ට් වගේ අඩු වෙයි කියලා. ඇත්තටම සිදු වෙලා තියෙන්නේ මොකද්ද? 2 මිලියන් 1 පොයින්ට් වගේ පහළ බෑමක් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපිට නිවුස් එකේ යම් අදහසක් ගන්න පුළුවන් මෙන්න මේ නිවුස් එකක් රීඩ් කිරීම තුලින්. ඔයාලා සරලවම මේක අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබ හිතන්න මම ඔයාලට උදාහරණයක් විදිහට බලන්න මේ USD නිවුස් එකක් තියෙනවා රාත්‍රී 8ට අපේ ශ්‍රී ලංකන් ටයිම් එකෙන්. ඒ කියන්නේ 3 ස්ටාර් නිවුස් එකක්. 3 ස්ටාර් නිවුස් එකක් තියෙනවා කියන්නේ ඔයාලා දන්නවා USD මුදල් ඒකකය තමයි ලෝක මූල්‍යමය වෙළඳපොලේ තියෙන බලවත්ම මුදල් ඒකකය. එතකොට USD මුදල් ඒකකයට යම් නිවුස් එකක් තියෙනවා කියන්නේ ත්‍රිබල් නිවුස් එකක්. ඒක මුළු මහත් ලෝක මූල්‍යමය වෙළඳපොළටම බලපානවා. ඒක අනිවාර්යයි. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවල මාකට් එකේ වෙන සිදුවීම අපිට ටෙක්නිකල් වශයෙන්වත් ඉන්ඩිකේටර් වලින්වත්
අපිට දැනගන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ නිවුස් එකක් රිලීස් වෙන වෙලාවට අඩුම පැයක්වත් පැය භාගයක් තියලා ට්‍රේඩ් කරන්න එපා. මම නම් කියන්නේ ඔයාලට රෙකමන්ඩ් කරන්නේ 8ට නිවුස් එක තියෙනවා නම් අඩුම විනාඩි 20 20වත් දෙපැත්තට තියලා ට්‍රේඩ් කරන එක නතර කරන්න. ඒ කරලා නිවුස් එක රිලීස් වෙන්න කලින් විනාඩි 20කට කලින් ඔයාලා ට්‍රේඩ් කරන එක නතර කරන්න. නිවුස් එක රිලීස් වෙන වෙලාවෙ ඉඳලත් විනාඩි 20ක් තියලා ඊට පස්සේ ට්‍රේඩ් කරන්න පටන් ගන්න. ඉතින් ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔබ බැලිය යුතුයි. දැන් ඔයාලා දන්නවා ප්‍රීවියස් කියන්නේ මොකක්ද? කලින් වුණු සිදුවීම. ෆෝකාස් කියන්නේ මොකක්ද? යාලා බලාපොරොත්තු වෙන දේ. ඇක්චුවල් කියන්නේ ඇත්තටම නිවුස් එක රිලීස් වුණාට පස්සේ සිදුවෙන දේ. අපිට මේ නිවුස් වලිනුත් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඇත්තටම මේක ෆන්ඩමෙන්ටල් වශයෙන් ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ ලෝක මූල්‍යමය වෙළඳපොළ ගැන. ඉතින් ඒ නිසා ඒක අවබෝධ කරගන්න ඔයාලට තව අපි ඉස්සරහට යනකොට මේ දේවල් ගැන කතා කරමු. මොකද අපි දන්නවා මේ මාකට් ඇනලයිස් කරන්න ටෙක්නිකල් ඇනලයිස් තියෙනවා, ෆන්ඩමෙන්ටල් ඇනලයිස් තියෙනවා. ඉතින් අපි බහුලව යූස් කරන්නේ ටෙක්නිකල් ඇනලයිස්. ඉතින් අපි ඉදිරියට කතා කරමු තව ටිකක් ඉදිරියට ගිහිල්ලා මේ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් එක කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් මෙහෙමයි නිවුස් එකක් බලන්නේ. අපිට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ, ඉංග්‍රීසි නොලෙජ් එකක් ඕන වෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ නිවුස් එකක් ක්ලික් කරලා ගිහිල්ලා අපිට බලන්න පුළුවන් ඒ අවස්ථාවේ නිවුස් එකෙන් කියවෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ නිසා ඒ කලින් වුණු සිදුවීම් ඒ හැම දෙයක් ගැනම මෙයාලා දත්ත සපයනවා. ඉතින් මං හිතනවා ඔයාලට අවබෝධ වෙන්නේ නැති කියලා කොහොමද නිවුස් එකක් බලන්න කියලා. ඉතින් සරලවම ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අපි 2 බුල් නිවුස් එකක් 3 බුල් නිවුස් එකක් තියෙන වෙලාවට ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. 1 බුල් නිවුස් එකක් නම් එච්චර ලොකු ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා කොහොමත් සැලකිල්ලෙන් ඉන්න නිවුස් එකක් තියෙන වෙලාවට බයිනරි ඔප්ෂන් forex ට්‍රේඩ් කරන්න යන්නේ නැතුව ඉන්නව නම් තමයි වඩා හොඳ. ඉතින් අපි ඉදිරියට මේ නිවුස් වලින් ට්‍රේඩ් කරන විදිහ අපි හැම දෙයක්ම බයිනරි ඔප්ෂන් forex වලට අදාළව කතා කරමු. ඉතින් අනිවාර්යයෙන්ම නැවතත් කියන්නේ ඔයාලා මෙතන නිවැරදිව ශ්‍රී ලංකන් ටයිම් ෆ්‍රේම් එකට ධන 530ක් ඇඩ් කරලා මෙතන මේ කොළඹ මේ ධන 530 කොළඹ කියන තැන ඇප්ලයි කරලා තියාගන්න. ඉතින් ඔයාලා මේ සයිට් එකට රෙජිස්ටර් වෙලා නම් මේක සේව් වෙන ඔටෝම. එතකොට අපි නැවත ආයෙ වෙලාවක මේ සයිට් එකට එනකොට ඔටෝම මේක සේව් වෙලා තියෙන්නේ. එහෙමයි අපි ඉකොනොමික් කැලෙන්ඩර් නිවුස් එකක් බලන්නේ. ඉතින් අපිට තව ගොඩක් දේවල් තියෙනවා investing.com එක ගැන කතා කරන්න. ඉතින් අපි මේ දේවල් ගැනත් කතා කරමු. අපි ට්‍රේඩ් කරන කරන්සි පෙයාර් එකට අදාළව ටෙක්නිකල් සමරි එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන උඩ බාර් එකේ තියෙනවා ටෙක්නිකල් කියන මේ ඔප්ෂන් එක යටතේ ටෙක්නිකල් සමරි කියලා. ඔයාලා ඒක උඩ ක්ලික් කරලා යන්න. ඉතින් එතකොට අපි ට්‍රේඩ් කරන කරන්සි පෙයාර් එකට අදාළව ටෙක්නිකලි ඒ අවස්ථාවේදී මොකක්ද වෙන්නේ කියලා අපිට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ මෙයාලා ලබා දෙන chart එක ඔස්සේ දැන් ඔයාලා බලන්න මේ අවස්ථාවේදී ටෙක්නිකලි මොකක්ද මේ chart වල සිද්ධ වෙන්නේ කියලා අපිට යම් අවබෝධයක් මෙතනින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ට්‍රේඩ් කරන්න කලින් මෙතෙන්ට ඇවිල්ලා අපි ට්‍රේඩ් කරන්න යන අදාළ කරන්සි පෙයාර් එකේ ඒ අවස්ථාවේදී මොකක්ද වෙන්නේ කියලා යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් EUR USD මාකට් එකේ moving average වලින් 5 minute chart එකේ natural ඒ වගේම 15 minute එකේ sell එකක් 30 minute එකේ sell එකක් ඒ වගේම hourly එකෙත් strong sell එකක් පෙන්වන්නේ. ඒ වගේම indicator වලින් මොනවද පෙන්වන්නේ? buy එකක් මේ 15 minute වල strong sell එකක් 30 minute වල strong sell එකක්. ඉතින් ඒ විදිහට මේ දෙකේම මේ ටෙක්නිකල් සමරි එකක් විදිහටත් අපිට පෙන්නනවා 5 minute එකේ buy එකක් ඒ වගේම 15 minute එකේ strong sell එකක් 30 minute එකේ strong sell එකක් ඒ වගේම hourly එකේ strong sell එකක්. ඉතින් ඔයාලට අවබෝධ වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලා ට්‍රේඩ් කරන්න කලින් මෙතනට ඇවිල්ලත් යම් අවබෝධයක් ගන්න පුළුවන් ඒ අදාළ chart වලට ඒ අදාළ time frame වලට අනුව තමන් ට්‍රේඩ් කරන්න යන මාකට් එකේ මොකක්ද ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ කියලා ටෙක්නිකලි සමරි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට යම් උපකාරයක් වෙයි කියලා ට්‍රේඩ් කරනකොට මෙන්න මේ ටෙක්නිකල් සමරි එක බලා ගන්නකොට. ඉතින් මෙතන දැනට කරන්සි පෙයාර් කිහිපයක විතරයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අවශ්‍ය කරන්සි පෙයාර් ඇඩ් කරගන්න මෙතන කස්ටමයිස් කියන එකට ගිහිල්ලා අපිට අවශ්‍ය මොන ටයිම් ෆ්‍රේම් වල
ඩීටේල්ස්ද කියලා මෙතන අවශ්‍ය ටයිම් ෆ්‍රේම් එක තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන පේනවා අපි මේ දැනට ඇඩ් වෙලා තියෙන මේ කරන්සි පෙයා අපිට මේ අයින් කරන්න ඕන නම් මෙතන මෙහෙම අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය එකක් තියෙනවා නම් අපි හිතමු AUD USD කියලා. මේ විදිහට අවශ්‍ය කරන්සි පෙයා එක ඇඩ් කරගෙන ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒක අර chart එකට ඇඩ් වෙනවා. ඉතින් ඔයාලාට මම රෙකමන්ඩ් කරනවා නිවස් බලන්න. ඒ වගේ මේකෙනුත් යම් අදහසක් ගන්න AUD USD එකෙත් බලන්න මේ 5 minute එකේ strong sell එකක් 15 minute එකේ 30 minute එකේ hourly එකේ ඔක්කොගම strong sell එකක් පෙන්වන්න. ඉතින් එතකොට අපිට trade කරද්දී යම් අදහසක් ගන්න පුළුවන් අපි trade කරන market එකට සම්බන්ධව. ඉතින් මේකත් ගොඩක් වැදගත්. ඉතින් මේ ගැන තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි ටිකෙන් ටික කතා කරගෙන යමු. අපි binary option forex වලට අදාළව මොනවද අපි එකතු කරගන්න ඕනේ, මොනවද අපි දැනගන්න ඕනේ. ඒ හැම දෙයක් ගැනම පියවරෙන් පියවර කතා කරගෙන යමු. ඉතින් අපිට ගොඩක් දේවල් තව කතා කරන්න තියෙනවා. අපි තාම මුල හරියේ ඉන්නේ. ඉතින් අවශ්‍ය වෙන්නේ මේක නිවැරදිව අවබෝධ කරගන්න, නිවැරදිව ඉගෙන ගන්න, එක්ස්පීරියන්ස් එක හදාගන්න. එතකොට අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මේවත් ඔයාලගේ ට්‍රේඩින් ජීවිතයට උදව්වට ගන්න කියලා ආරාධනා කරමින් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. තෙරුවන් සරණයි.